හරි. අපි සරල ලේඛී චලිතය පාස් පේපර් ටික විවරණය කරන්න හදන්නේ. දැන් අපි තියරි ටික කරා. දැන් පාස් පේපර් ටික බලමු. ඔයගොල්ලෝ පාස් පේපර් පොත පෙළ ගන්න. මොකද ප්‍රශ්න ලියන්න නැහැනේ. දැන් අංක කිව්වෙන් පස්සේ ඔයගොල්ලෝ ඒ ප්‍රශ්නේ බලන්න. දැන් ඔයගොල්ලෝ පාස් පේපර් ටික කරලා නේ ඇත්තේ. හරි. පෙළ ගන්න 2010 අංක 25 MCQ එක. හරි. මෙහි දැක්වෙන විස්ථාපන කාල වක්‍රය අදාළ වනුයේ පහත දැක්වෙන කුමන චලිතයටද? ගාන දීලා තියෙනවා. මේ ප්‍රස්තාරයක් දීලා තියෙනවා. මේක අදාළ වෙන්නේ කුමන චලිතයටද කියලා අහන්නේ. හරි. ඔන්න පොඩි ප්‍රශ්නයක් තියෙන තැනක ඇවිල්ලා තියෙනවා. දැන් මේක අපි විස්ථාපන කාල ප්‍රස්තාරයක්නේ. විස්ථාපන කාල ප්‍රස්තාරයකින් අපිට ගැටලුවක් නැහැ. අපිට දන්නවා මේක හරි ඒකාකාර ප්‍රවේගයෙන් කියලා අපිට පේනෝනේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා නිසලතාවයට පත් වීම කියලා අපිට කියන්න පුළුවන්. හරි. බලමු අනිත් ප්‍රශ්න ටික. ඒකාකාර ත්වරණයෙන් කොට නිසලතාවයට පත් වීම. දැන් විස්ථාපන කාල ප්‍රස්තාරයේ අපිට මේකෙන් එක් ත්වරණයක් ගන්න බැහැනේ. දැන් මෙතන අපිට පේනවා මේ විස්ථාපන කාල ප්‍රස්තාරයේ මේක අනුක්‍රමණයෙන් එන්නේ ප්‍රවේගය. ප්‍රවේගය ඒකාකාරයිනේ. ප්‍රවේගය ඒකාකාර නම් එක් ත්වරණයක් නැහැනේ කොහොමද? හරි. ඒ ප්‍රශ්නේ අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ නිසලතාවයෙන් අරඹා ඒකාකාර ප්‍රවේගයෙන් කොට නිසලතාවයට පත් වීම. ඕන්න අපිට පළවෙනි එකේ තුන්වෙනි එකේ තමයි පොඩ්ඩක් ගැටලුවකට තියෙන්නේ. අපි ඒක පොඩ්ඩක් එහෙම තියදී හතරවෙනි එක බලමු. නිසලතාවයෙන් අරඹා ඒකාකාර ත්වරණයෙන් කොට නිසලතාවයට පත් වීම. දැන් මේ විස්ථාපන කාල ප්‍රස්තාරය සහ ප්‍රවේග කාල ප්‍රස්තාරය දෙකේ වෙනස දන්නේ නැති ළමයිනේ පටලවන්න තමයි මේක දීලා තියෙන්නේ. දැන් හතරවෙනි එකේ මේක ප්‍රවේග කාල ප්‍රස්තාරයක් වුණා නම් හරි. එහෙනම් මේක ප්‍රවේග කාල ප්‍රස්තාරයක් වුණා නම් ඒකාකාර ත්වරණයක් ගන්න පුළුවන්. ඇයි? අනුක්‍රමණය ඒකාකාරයිනේ. ප්‍රවේග කාල ප්‍රස්තාරයක් වුණා නම්. දැන් මේක විස්ථාපන කාල ප්‍රස්තාරයක් හින්දා හතරවෙනි ප්‍රශ්නෙත් හතරවෙනි උත්තරේ තමයි අයින් කරන්න පුළුවන් නේ. එහෙනම් අපිට තියෙන්නේ 1යි 3යි 4 තමයි හිතන්න තියෙන්නේ. දැන් මේක ආයි ප්‍රවේග කාල ප්‍රස්තාරයක් වුණා නම් මෙතන කාලයේ බිඳුවේදී ප්‍රවේගයේ බිඳුවේනේ. එහෙනම් අනිවාර්යෙන් මේක නිසලතාවයෙන් අරඹා ඇති කියලා අපිට කියන්න පුළුවන්. හරි. දැන් මේක විස්ථාපන කාල ප්‍රස්තාරයකින් අපිට එහෙම කියන්න බෑ. මේක කාලයේ බිඳුවේදී ප්‍රවේගයේ බිඳුවද කියලා නිසලතාවයෙන් අරඹලා තියෙන අපිට කියන්න බෑ. ප්‍රවේග කාල ප්‍රස්තාරයක් වුණා අනිවාර්යෙන් අපිට කියන්න පුළුවන්. අන්න ඒ වෙනස තමයි මෙතනින් තියෙන්නේ. ඒක නිසා අපිට කියන්න බෑ මේක නිසලතාවයෙන් අරඹි ප්‍රස්තාරයක්ද කියලා. මේක අපේ හැපට කියන්න පුළුවන් ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා නිසලතාවයටපත් වීමක් නේ. මේ කාලය ගත වෙනවා විස්ථාපනයක් වෙන්නේ නැහැ. ඒක නිසලතාවය. එන උත්තරේ එන්නේ අංක 1 ඒකාකාර ප්‍රවේගයෙන් ගොස් නිසලතාවයටපත් වීම. ප්‍රවේග කාල ප්‍රස්තාර සහ විස්ථාපන කාල ප්‍රස්තාර අතර පටලවන්න තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ 2010 4B කොටස රචනා කොටසේ 4B ඒක තියෙනවා නිවෙස්වල භාවිත කෙරෙන පීඩන උඳුනක ආරක්ෂාව සඳහා පියනේ ආරක්ෂක පේනුමක් සවිකොට ඇත. භාජනයට දැරිය හැකි උපරිම පීඩනයට වඩා පීඩනය වැඩි වුවහොත් භාජනය පුපුරා යා හැකිය. එසේ වීමට පෙර ආරක්ෂක පේනුම ගැලවී ඉවතට පැන අනතුර වැළකී. එවැනි අවස්ථාවක පේනුම සිරස්ව ඉහළට විසිවේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මොනවද ප්‍රෙෂර් කුකර් එකකනේ. ප්‍රෙෂර් කුකර් එකක මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක් තියෙනවා. දැන් මේක කියන්නේ මෙන්න මේක. හරි. මේක මෙතන තියෙන පොඩි අර වාෂ්ප පිට වෙන්න හයි කරපු කෑල්ලක් ඒක උඩ යනවා. මෙතන පීඩනය වෙනකොට මේ සද්දෙත් එක්ක මේ පොඩ්ඩක් උඩ යනවා. දැන් මේක කියන්නේ පළවෙනි කොටසේ අහන්නේ පේනුමේ ස්කන්ධය කිලෝග්‍රෑම් m ද ගැලවී යන මොහොතේ ප්‍රවේගය වීද. එම මොහොතේ එයට හිමි වන චාලක ශක්තිය ජූල් 1 නම් ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ලියන්නලු. දැන් මෙතන අපිට ප්‍රකාශනය ලියන්න අපිට දැන් කියලා තියෙනවා චාලක ශක්තියක් කියලා තියෙනවානේ. ස්කන්ධයක් කියලා තියෙන ප්‍රවේගයක් කියලා තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් සරලම සමීකරණය තමයි චාලක ශක්තිය සඳහා තියෙන සමීකරණයනේ. අරන් බලමු මොකද වෙන්නේ කියලා.
ඕක ගන්න පුළුවන්නේ. දැන් මේකේ කියලා තියෙනවා අපි දැන් අපෙන් අහන්නේ ප්‍රවේගයනේ. ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් නේ අහන්නේ. අපි ප්‍රවේගය උක්ත කරලෙමු. හරි. ප්‍රවේගය උක්ත කරගෙන පස්සේ v වර්ගයනේ. මේක ගියා 2e m ගියා 2 හරි. ඊට පස්සේ ප්‍රවේගයනේ ඕන 2e. දැන් මෙතන e සමානයි හරිද? e චාලක ශක්තිය 1යි කියලා දීලා තියෙනවා. ඒක නිසා අපිට e ලියන්නත් ඕනේ නැහැ. තේරුණාද? හරි. එතකොට e ලියන්න ඕනේ 1යිනේ. v සමානයි. හරි. 2 ප්‍රකාශනය. v සඳහා ප්‍රකාශනය කොහොම ගන්න පුළුවන්? හරි. ඊළඟ කොටස බලන්න. හරි. ඒක කියනවා දෙක කොටසේ පේනුව නගින උපරිම උස චලිත සමීකරණ භාවිත නොකොට සොයාගත යුතු නම් ඔබ භාවිත කරන භෞතික විද්‍යා නියමය නම් කරන්න. දැන් චලිත සමීකරණ භාවිත කරන්නත් එපාලු. පේනුව නගින උපරිම උස හොයන්න අපිට මොකක්ද දන්න භාවිත කරන්න පුළුවන්. දැන් මෙතන අපි දන්නේ චාලක ශක්තිය දන්නවනේ. චාලක ශක්තිය දන්න සමීකරණත් බෑ. එහෙනම් අපිට ගන්න වෙන්නේ ශක්තියම තමයි ගන්න වෙන්නේ. අපි කල්පනා මේ විභාගය කල්පනා කරන විදිහ මේ කියන්නේ. ශක්තියම ගන්න වෙන්නේ. දැන් මොකද කරන්නේ? චලන සමීකරණ ගන්නත් එපා කියලා තියෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් දැන් මේක උඩට නැග්ගන් පස්සේ මොකද්ද වෙන්නේ? විභව ශක්තිය නෙවෙන්නේ. එහෙනම් චාලක ශක්තිය දන්න විභව ශක්තියක් කතාවක් දන්න. එහෙනම් අපිට මතක් වෙන්න ඕන ශක්ති සංස්ථිති නියමය. ශක්ති සංස්ථිති නියමය කියලා ලියුවනම් හරි උත්තරේ. ශක්ති සංස්ථිති නියමයෙන් ගන්න පුළුවන් මේක. ඒ කියන්නේ අපිට උපකල්පනය කරන්න පුළුවන්. ශක්තිය හානියක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ චාලක ශක්තිය ඒ සම්පූර්ණ විභව ශක්තිය වලට පත් වෙනවා කියලා. උපරිම උසේදී. එහෙම කියලා ගන්න පුළුවන්. හරි. ඒතර උත්තරේ ලියන්න ශක්ති සංස්ථිති නියමය කියලා. ඕනනම් ලියන්න පුළුවන් ඉතින් ආරම්භක චාලක ශක්තිය සමානයි අවසාන විභව ශක්තිය කියලා. ශක්ති සංස්ථිති නියමය ආරම්භක චාලක ශක්තිය සමානයි අවසාන විභව ශක්තියනේ. ඔහොම ලියුවනම් හරි. ඔතනින් අපිට h හොයාගන්න පුළුවන්. දැන් ඊළඟ කොටස අහනවා මුල් පිහිටීමේදී පේනුවේ විභව ශක්තිය ශුන්‍යයි සලකන්න. ඔව්. ඒතර සම්පූර්ණ චාලක ශක්තියනේ. ඒ අනුව පේනුව ලබා ඇති උපරිම උසේදී ඒ අනුව ළඟා වන උපරිම උසේදී ඒ සතුන් විභව ශක්තිය කොච්චරද අහනවා. දැන් මේක බලන ගණනයක් කරන්නත් ඕනේ. මේ උපකල්පනයක් දීලා තියෙනවා. මුලින් විභව ශක්තියක් නැහැලු. එහෙනම් ඉතින් මුලින් විභව ශක්තියක් නැත්තම් තිබ්බ ශක්තිය පස්සේ ඔක්කොම ඒ චාලක ශක්තියෙන් තමයි විභව ශක්තිය වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ගණනය කරන්න තියන්නේ ගානෙම දීලා තිබ්බා චාලක ශක්තිය 1යි කියලා ජෝල්නේ. එහෙනම් ඉතින් වෙන ශක්ති හානියකුත් නැත්තම් මුලින් ආරම්භක විභව ශක්තියකුත් නැත්තම් තිබ්බ චාලක ශක්තියනේ ළමයිනේ විභව ශක්තිය වෙන්න ඕන. ගණන් හදන්න දෙයක් නැහැ. ජූල් 1යි කියලා ලියන්න. ඕන හේතුව ලියන්න. පේනුවේ ස්කන්ධය ග්‍රෑම් 50 නම් එය ඉහළ නගින උපරිම උස සොයන්න. අන්න. දැන් ගාන දීලා දැන් ස්කන්ධය දීලා තියෙනවා. හරි. ස්කන්ධය දීලා තියෙනවා. දැන් අපිට මොකද කියලා තියෙන්නේ? පේනුවේ ස්කන්ධය තියෙනවා ග්‍රෑම් 50යිලු. දැන් අපිම කිව්වනේ මෙතන. දැන් අපි විභව ශක්තිය මොකද්ද කියලා අපි කිව්වනේ. හරි. විභව ශක්තිය අපි දන්නවා. අපි දැන් අහන්නේ උපරිම උසනේ. හැමතිස්සෙම හොයන්න ඕන දේ අපි උක්ත කරගමු.
H. හරි. විභව ශක්තිය. දැන් මෙතන G කියන්නේ මොකද්ද? ගුරුත්වය ත්වරණය. අපි දැන් මෙතන විභව ශක්තිය දාන්න ඕනේ ජූල් 1යි. මෙන්න මේක ස්කන්ධය කිලෝග්‍රෑම් කරගන්න ඕනේ. ගුරුත්වය ත්වරණය 10යි. දැන් ඔක සුළු කරා නම් හරි. මෙතන මේ 18ට ගියාම 502යි. දැන් මම මේ වැළුවේ ඕනට මේ දැන් මෙතෙන්දී ගාන සුළු කරන එක නෙමෙයි. දැන් මේ මෙහෙම දෙයක් මීටර ආවේ කොහොමද කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? දැන් මෙතන පොඩ්ඩක් අපි මේ ඒක ගැන පොඩ්ඩක් අවධානය යොමු ගානක් වරදින්නේ නැහැ. ඒක ගැන අවධානය යොමු කරොත් එහෙම. දැන් බලන්න මෙතන ජූල් එකක් තියෙනවනේ. ජූල්. හරි. ජූල් කියන්නේ මොනවද? නිව්ටන් මීටරනේ. එතකොට නිව්ටන් කියන්නේ ඔහොමනේ. එතකොට ඕක බෙදෙන්නේ දැන් මෙතන කිලෝග්‍රෑම්. හරි. ඊට පස්සේ ms ඍණ 2. එක්කනේ. අර ඒක ගැන තව අවධානය යොමු කරගෙන පස්සේ අපිට උත්තරේ වරදින්න එකත් අහු වෙනවා. අනේ ඒක නිසා තමයි මම මේ ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න. මෙන්න මෙහෙම මේක පොඩ්ඩක් ඉගෙනගෙන තියාගන්න. දැන් අර අපේ එක පිටිවරගේ කියනනේ බාලය ජාවය ශක්තිය කියලා. දැන් මේ තුන එකක්ද? නිකන් බලය ජවය ශක්තිය ලැබෙනවා කිව්වට මේ තුන තුනක්නේ. දැන් බලන්න මේ බලය කියන්නේ මොකද්ද කියලා. දැන් අපි දන්න මේක F = m ගන්න පුළුවන්. මේ බලය ජවය හේවත් ක්ෂමතාවයනේ. ක්ෂමතාවය. මේක ශක්තිය. මේකට කියන්න පුළුවන් කොහොමද? ක්ෂමතාවයනේ. ඒක කාලයකදී ශක්තියනේ. හරි. ඒක කාලයකදී ශක්තිය. ඒක කාලයකදී ශක්තිය කියන්නේ J ඍණ 1. බලය තියෙන නිව්ටන්නේ. නිව්ටන් අනිත් පැත්තෙන් kg ms ඍණ 2නේ. එපාර ජූල් ශක්තිය. ශක්තිය. කාර්ය කියන්න පුළුවන්නේ. කාර්ය. ශක්ති ජූල් වලින්ම ඉන්න පුළුවන්. එතකොට දැන් බලන්න. ආයි ජූල් කියන්නේ මොකද්ද? මම කියන්නේ කාර්යයක් කියලා. නිව්ටන් මීටර. එතන නිව්ටන් ආයි මෙතෙන්ට වෙනවනේ. මේ නිව්ටන් කියන්නේ kg ms ඍණ 2. ඔහොම. දැන් මෙතන ජූල් වලට ආයි ගන්න පුළුවන් මේ. kg ms ඍණ 2 m හරි. ඔන්න ඕක ටිකක් ඔහොම නිකන් ඔළුවේ තියාගන්න. ඔය වගේ දෙයක් තියෙනවා කියලා දැන් ඒකක ගැන හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ගාන සුළු කරන්න ගියාම පස්සේ ගාන වැරදි නම් එහෙම අහුවෙන්න උදව්වක් වෙන මෙන්න මේ වගේ ඒකක දැනගෙන සිටීම. හරි. මේකට අපි කියන්න පුළුවන් අර විද්‍යුත් දෙපාර්තමේන්තේ වොට් වෙන කියන්න පුළුවන්. ජවය. හරි. ඔක වැදගත් ඕන. ඔක පොඩ්ඩක් මතක තියාගන්න.
ඊට පස්සේ කියනවා මෙහෙම කතාවක්. පේනුම ඉවත් වූ මොහොතේ සිට යලි ආරම්භක මට්ටම කරා පැමිණීම තෙක් මුළු චලිතය දැක්වීම සඳහා දල ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් දක්වන්න. ඒ පේනුම ඉවත් වෙන මොහොතේ ඉඳලා ආරම්භක මට්ටම කරා පැමිණීමනේ. ඒ කියන්නේ දැන් ප්ලේට් එකේ තියෙන මෙතනින් 20 වෙන එක. මෙතනින් 20 වෙන එක උඩට ගිහිල්ලා ආයෙත් මෙතෙන්ට ප්‍රවේග කාල ප්‍රස්ථාරය තමයි දින කියන්නේ. දැන් මේක ධන දිශාවනේ. ධන දිශාව මේක ඍණ දිශාව. ඒ කියන්නේ අනිත් පැත්තට යනවා කියන්නේ ඍණ දිශාව. ඒකෙන් හොඳට මතක තියාගන්න ප්‍රස්ථාරය අඳින කියන ප්‍රස්ථාරය මොකද්ද? දැන් ඔන්න මේ අපි පියවරෙන් පියවර මේ කියන්නේ විභාගෙදී දැන් බැරි ළමයෙකුට උනා මොකද්ද කරන්න කියලා බැරිම කියලා දෙයක් නැහැ. ඉස්සෙල් බලන්න ගාන කියලා තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය. හරි මොකද හිතන්න එපා. මේක දන්න ඕනේ දැන්. කියන දේනේ මේ. හැබැයි මේ ගානෙන්ම ගන්න උත්තරේ. මේ ගානේ කියලා තමයි මේක කැලවිල උඩට විශ්විලා ආයෙ එනවලු හිටිය දැනට. ඉතින් ඕකනේ ළමයි දැන් මේ දිශාවට ගියා මේ දිශාවට. ඒක ළමයි වැඩ බැරි ළමයෙකුට වැඩ බැරි ළමයි කියලා જાතියක් නැහැනේ. පොඩ්ඩක් කල්පනා කරාම ඕක තියෙනවා. ඊට ප්‍රස්ථාරය කියලා දෙනවා. ගානෙම කියලා තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කියලා. ඉතින් ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳපල්ලකෝ. ප්‍රස්ථාරයක් අඳින්න තේරෙන්නේ නැත්තේ නෑනේ. දැන් මෙතන මෙන්න දැන් ධන දිශාවේ ඍණ දිශාවේ දෙකක් තියෙනවා. එහෙනම් ඍණ දිශාවත් එක්ක ප්‍රස්ථාරය අඳපන්න බැරි කමක් නෑනේ බා. දැන් මෙතන ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔක ලියා ගන්න බැරි කමක් නෑනේ. දැන් මෙතන කාලය දැන් ඔක ලියා ගන්න බැරි කමක් නෑනේ බා. හරි. දැන් මේ වගේ එකක දැන් මේ ආරම්භ ප්‍රවේගයක් තියෙන මේ මෙතෙන්ට ගියාම මොකද්ද වෙන්නේ? ප්‍රවේගයේ බිඳුව වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගියාම ආයිත් ත්වරණයකින් එනවනේ. දැන් එහෙනම් මේ බලපන්. දැන් මෙතෙන්ට ගියාම ප්‍රවේගයේ බිඳුව වෙනවා. හරි. ඒ කියන්නේ යම් කිසි ප්‍රවේගයෙන් කියලා ප්‍රවේගයේ බිඳුව. මෙතන ප්‍රවේග වෙනසක් තියෙනවා. හැබැයි ප්‍රවේගයේ බිඳුව වෙලා. ඒ කියන්නේ මෙතෙන්ට ගිහින් තියෙන්නේ ත්වරණයක්ද මන්දනයක්ද? මන්දනයක් කියලා දන්නවනේ බා. ඇයි මේක වස්තුව නවතින්න යන්නේ. හැබැයි ප්‍රවේග වෙනසකුත් තියෙනවා. එහෙනම් මන්දනයක්. ඊට පස්සේ මෙහෙට එන්නේ ත්වරණයෙන් එන්නේ. ත්වරණය. එහෙනම් මොන දැන් ප්‍රස්ථාර අපිට උදව්වක් තියෙනවා. දැන් මෙතන අඳින්න ඕන මන්දනයක් යනවා. ප්‍රවේගය බිඳුව වෙනවා. මෙන්න ප්‍රවේගය මෙතන බිඳුවනේ. එහෙනම් බලන්න යම් කිසි කාලයක මේ හරියට එන්න ඕන ලක්ෂ්‍යය. ඒ පාර දැන් මෙතන මන්දනයක් තියෙන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාර අනුක්‍රමණය ධනනම් ත්වරණයක් ඍණ අනුක්‍රමණය නම් මන්දනයන්නේ. එහෙනම් මං ඉතින් ධන දිශාව මේකනේ. මේ ධන දිශාවනේ. ධන දිශාවේදී මේක එන්න ඕන ඍණ අනුක්‍රමණය. ඉතින් ඔහොමනේ අඳින්න වෙන්නේ. හරි. මෙන්න අර කතාවට යම් කිසි කාලයකදී ප්‍රවේගයක් බිඳුව වුණා. එහෙනම් ඒකත් හරි මේ අනුක්‍රමණය ඍණ නෙබ. ඊට පස්සේ මෙන්න කාලයක් ගියයින් පස්සේ ප්‍රවේගයක් බිඳුව වුණා. ඒකත් හරි. ඊට පස්සේ මෙන්න ඍණ දිශාව. මෙන්න ඍණ දිශාවේදී බොන් ත්වරණය ධනනේ. ඍණ දිශාවේදී අනුක්‍රමණය ඍණ ඒ කියන්නේ ත්වරණය ධන. හරි. ඍණ දිශාවේදී මෙන්න අනුක්‍රමණය ඍණ. ඒක නිසා ත්වරණය ධන. ඉතින් ඔන්න ඕක තමයි දැන් මම මේ අර කාට හරි කවුරු හරි කියන අපිට තේරෙන්නේ අපි වැඩ බැරි කොට්ටාශ ළමයි කියලා හිතනවනම් වැඩ බැරි කොට්ටාශ ළමයින්ට හදන හැටි මම මේ කිව්වේ. ගානෙම තමයි උත්තරේ ගත්තේ. හරි. ඊට පස්සේ කියන ඒ ගාන ඉවරයි. පෙරළ ගණිල්ලා 2011 30 MCQ එක. හරි 2011 බල පාස් පේපර් කරයින් පස්සේ එකම දේ නැවත යනවා කියන්නේ මේකට තමයි. දැන් බං කියලා කට ගන්න උන් නැති ගානක් අපරාධ මම ප්‍රස්තාරෙම කිව්වේ. 2011 30 නිදහසේ සිරස්ව ඉහළට විසි කරන ලද ගලක් ආපසු පොළොව මත පතිත වේ. ඔයා කුඩට විසි කරන් පොළොවට එන්නේ නැතුව මොකක් වෙනවද? ගලෙහි සම්පූර්ණ චලිත සඳහා නිවැරදි ප්‍රවේග කාල ප්‍රස්තාරය කොමක්ද? දැන් බං කියපු ගානකමනේ. දැන් ගලක් විසි කරන්න උඩට දැන් කිව් එක විතරද? කිව් එකම තමයි. ඊට පස්සේ පල්ලෙහාට එනවලු. ඔව් ඉතින් මොකද්ද ඕක වෙන්නේ? ඕක ඉගෙන ගන්න මොලයක් තියෙන්න ඕනද? විද්‍යාව කරන්න ඕනේ නෑනේ. උඩ ගලක් උඩට විසි කරලා බලපන් නැත්නම් විභාගෙදී පෑන උඩට විසි කරලා බලපන්. ඒතර මෙන්න ධන දිශාවට යනවා. මෙන්න ප්‍රවේගයේ බිඳුව වෙලා ඍණ දිශාවට එනවා. දැන් අඳින්න කියන්නේ මොකද්ද බං? ප්‍රවේග කාල ප්‍රස්ථාරය යන්නේ.
ඉතින් ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේක දීලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් දිශාවල් දෙකම තියෙන්න ඕනේ. ඒක තේරෙනෝනේ. අප උඩට කියලා පල්ලෙහාට යනවා කියන එක පේනවනේ. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාරය. කාර්යය. හරි. දිශාවල් දෙකම තියෙන ප්‍රස්ථාරයක් විතරක් වෙන්න ඕනේ. එහෙනම් බං අපිට කෙලින්ම මුකුත් හිතන්නේ නැතුව පළවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ අයින් කරන්න පුළුවන්. දිශාවල් දෙකට ගිහින් නැහැ ප්‍රස්ථාර දෙක. ඊට පස්සේ අපිට තියෙන්නේ දෙවෙනි උත්තරේ තුන්වෙනි උත්තරෙන් හිතන්න තියෙන්නේ. දැන් මම යම් කිසි කාලයක් ගියාම මේකේ ප්‍රවේගය බිඳුවක් වෙනවා. මේ හරිය කැපෙනවා. හරි. ඒ දෙකේම එකක් වෙනවා. එහෙනම් මොකද ඊට පස්සේ බලපන් දැන් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මන්දනයක් නේ. හරි. මේ ධන දිශාවට වෙන්නේ මන්දනයක්. අයියෝ ප්‍රවේගයේ බිඳුව වෙනවනේ. එහෙනම් මෙන්න මේක ධන දිශාව. මෙන්න ඍණ දිශාව. මුලින් ධන දිශාවෙත් තියෙනවනේ මන්දනයක්. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාර අනුක්‍රමණය කියන්නේ ත්වරණයනේ. ඍණ අනුක්‍රමණය කියන්නේ මන්දනය. එහෙනම් ඍණ අනුක්‍රමණයක් අපේ තියෙන. මෙන්න ඍණ අනුක්‍රමණය. හරි. එහෙනම් මෙන්න කාලේ ඊයින් පස්සේ ප්‍රවේගයේ බිඳුව වුණා. මෙන්න ඍණ දිශාව. ඍණ දිශාවෙත් තියෙන ත්වරණයක්. මෙන්න ඍණ දිශාව. ඍණ දිශාවේදී ඍණ අනුක්‍රමණයක් කියන්නේ ධන ත්වරණයක්. හරිනේ බා. ඔන්න ඔක තමයි ප්‍රස්ථාරය. දැන් කියූප එකම තමයි. හරි. පෙළ ගන්න 2013 30 MCQ එකක්. හරි. මිනිසෙකු සරල රේඛීය මාර්ගයක සිදු කළ චලිතයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ රූපය පෙන්වා ඇත. හරි. සරල රේඛීය මාර්ගයක සිදු කරන චලිතයට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය පෙන්වලා තියෙනවා. රූපයේ ඔහුගේ චලිතය හා සම්බන්ධ පහත කවර ප්‍රකාශ සත්‍ය වේද? හරි. මේ ප්‍රස්ථාරයක් දීලා තියෙන මොකද්ද කියලා තියෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නේ. මුලින්ම මම මුකුත් උන්නේ කියලා තියෙන දේ පොඩ්ඩක් බලන්න. මේ එකපාරට බැරි කියලා අතාරින්න එපා මොන මොකේම ලක්ක. විස්ථාපනය මේට. ඔන්න කොහොමද ඊට පස්සේ කියනවා තප්පර 8ේදී මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ යම් කිසි කාලයක් මෙහෙම ගිහිල්ලා තියෙනවා. මෙහෙම ගිහිල්ලා තියෙනවා. මෙතන තියෙන්නේ 25 මෙතන තියෙන්නේ 35 මේ පරිමාණයට නෑ ප්‍රස්ථාරය හොඳේ MCQ වලින්ම නිකන් ඇන්දේ හරි මෙතන තියෙන 16 දැන් බලපන් උත්තර ටික පළවෙනි එක ඔහු පළවෙනි තප්පර 8 තුලදී ත්වරණයෙන් ගමන් කරනද යකෝ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර සහ විස්ථාපන කාල ප්‍රස්ථාර පටලවන්න මේ හදන්නේ මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් වුණා නම් අනුක්‍රමණය තමයි ත්වරණය නේ. දැන් මේක විස්ථාපන කාල ප්‍රස්ථාරයක්නේ බා. ඒක නිසා මේකෙන් එන්නේ අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය. ඒතර ප්‍රවේගය ඒකාකාර වෙලා තියෙනවා. එහෙනම් ත්වරණයක් නැහැනේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා පළවෙනි උත්තරේ සත්‍ය උත්තර නෑනේ පළවෙනි එක සත්‍යයි. ඒක අයින් කරලා දාන්න. ඊට පස්සේ අහන උපරිම උසේදී ප්‍රවේගය. දැන් මෙතන මේ ආයිතර අපි දැක ගමන් දැන් උපරිම උස උපරිම විස්ථාපනය 16යිනේ. අර නිකන් මෙතන 16 ඒතර මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් වගේ අපි හිතලා රක් ගාලා 16 10 කියලා තමයි උත්තරේ දීලා තියෙන්නේ. එතන හැදුවත් පේනවා අපිට දැන් උපරිම උසේදී විස්ථාපනය කාලෙ මෙතන ප්‍රවේග ගන්න පුළුවන්. එහෙම හදන්න දෙයක් නැහැ. දැන් මේ පටලවන්නම තමයි දීලා තියෙන්නේ. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් වගේ හිතලා 16 10 කියලා. ඉතින් ඒ උත්තරෙත් වැරදි. ඊට පස්සේ ඔහුගේ මුළු විස්ථාපනය මීටර් 16කි. මුළු විස්ථාපනය බං අහන්නේ මෙන්න මුළු විස්ථාපනය මෙන්න මෙතන බිඳුවට ඇවිල්ලා මුළු විස්ථාපනයේ බිඳුවේ. ඒකත් වැරදි. මේ හදන්න දෙයක් නැහැ මේ ගාන. ඊට පස්සේ ඔහු තප්පර 17ක් නිසලව ඇත. මේ වගේ ගානකට පොඩ්ඩක් කාල නාස්ති කරන්න එපා නිකන් ගාන බැලුවෙන් පස්සේ උත්තරේ තියෙනවනේ සත්‍ය ප්‍රකාශය. කාලය ගත වෙනවා මේ. වෙන කාලය ගත වෙනවා. හැබැයි විස්ථාපනය වෙන්න එකමයි. විස්ථාපනය එකමයි. කාලය ගත වෙනවා. අන්න එහෙනම් ඒක තමයි නිසලතාවය කියන්නේ.
ඉතින් නිසලතාවය තප්පර 17යි. 25න් 8ක් අඩු කරලා බලපන්. ඒක හරිනේ. ඊළඟ එක 2013-9 රචනා ප්‍රශ්නය. හරි. කුරුල්ලන් නැරඹීමට ගිය නිරීක්ෂකයෙක් ප්‍රිස්ම දෙනිතිය භාවිතයෙන් ගසක අත්තක වසා සිටින කුරුල්ලෙකු නිරීක්ෂණය කරයි. කුරුල්ලා කුඩා පළතුරු ගෙඩියක් තම පාද මගින් අත්ත මත රඳවා අනුභවයට සූදානම් සිටි. ඉතින් පළවෙනි කොටසෙන් අහන නිරීක්ෂකයා ප්‍රිස්ම දෙනිතියෙන් දකින කුරුල්ලාගේ ප්‍රතිබිම්බය උඩු කුරුද යටි කුරුද? ඉතින් මම සංචාරකයෝ ප්‍රිස්ම දෙනිතියක් අරන් ගිහලා ඔළුවෙන් හිටන් සත්තු බලන්නේ නැහැ. එකක් ඒක අනිත් එක ඉතින් උඹලා දන්න ඔකට තියෙන උත්තර කාච වලින් ඒ ප්‍රතිබිම්බය උඩු කුරුයි කියලා දන්නවා. ප්‍රිස්ම දෙනිතියෙන් බලලත් තියෙන පොඩි කාලේ ඉඳලම. ඉතින් ඒකට උත්තරේ උඩු කුරු. ප්‍රිස්ම දෙනිතිය භාවිත කරන කාච වර්ගය කුමක්ද? උත්තර කාච. පළතුරු ගෙඩිය අනුභවයට පෙර කුරුල්ලාගේ පාදවලින් ගිලිහි පළතුරු ගෙඩිය අනුභවයට පෙර ඒ කුරුල්ලාගේ පාදවලින් ගිලිහි සිරස්ව බිමට වැටුණි. පළතුරු ගෙඩියේ චලිතයට අදාළ ප්‍රවේගකාල ප්‍රස්ථාරය පහත දී ඇත. ප්‍රස්ථාරයේ ප්‍රවේගය v ලෙස දක්වා ඇත්තේ පළතුරු ගෙඩිය බිම මදින ප්‍රවේගයයි. ප්‍රවේගකාල ප්‍රස්ථාරය දීලා තියෙන්නේ මෙහෙම. ඒක දීලා තියෙනවා තප්පර 2කින් වැටෙනවා. හරි. දැන් මේකේ කියනවා ඒ ප්‍රස්ථාරය ඇසුරින් හෝ වෙනත් ක්‍රමයකින් ප්‍රවේගය සොයන්නලු. ප්‍රස්ථාරය ඇසුරින් හෝ වෙනත් ක්‍රමයකින් ප්‍රවේගය සොයන්න. දැන් මෙතන මේක වැටෙන්නේ හැමතිස්සෙම මතක තියාගන්න. දැන් මේ මොනවා හරි දෙයක් වැටෙනවා නම් එතෙන්ට අපිට සංගවිච්ච දෙයක් දීලා තියෙනවා. මේක වැටෙන්නේ ගුරුත්වය තරණය යටතේ. G. එතකොට අපිට මේක ලේසියෙන් හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි දන්නවා මෙන්න මෙහෙම. හරි. ප්‍රවේග වෙනස ගත වූ කාලය. දැන් මෙතන ප්‍රවේග වෙනස කියන්නේ අවසාන ප්‍රවේගයනේ. ඍණ ආරම්භක ප්‍රවේගය. ගුරුත්වය තරණය. නේ? ඔය ටික හරිනේ. හරි. එතකොට දැන් ඒ ගාන ලියන ඊට මදින් මම මෙහෙම ලියන්නේ. එතකොට මෙතන අවසන් ප්‍රවේගය කීයද? දැන් බිමට වැටුණා නේ? ඔව් මෙතන ගානෙම දීලා තියෙනවා. v කියලා. ඒ අවසන් ප්‍රවේගය තමයි මෙතන v වෙන්නේ. හොඳේ. අයි නිසලතාවයෙන් මේක තියෙන කුරුල්ලගේ කකුල් දෙකේනේ. එතකොට ගත වන කාලය තප්පර 2යිනේ. ගුරුත්ව විසරණය 10යි.
දැන් උතන වියුක්ත කරගත්තා නම් හරි. V හරිනේ. ඕක මේක මේ ත්වරණය සමාන ප්‍රවේග වෙනස බෙදීම කාලය ගැන සමීකරණය තමයි ගත්තේ. එතන ත්වරණය කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය. මොකද පහළ වැටෙන එකක් හින්දා. ඉතින් එතෙන්දී පාර අවසාන ප්‍රවේගය රින ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය v, ආරම්භක ප්‍රවේගය 0.5නේ කකුල් දෙක අස්සනේ තියෙන්නේ. ඊට පස්සේ කාලයෙන් බෙදුවා. ගුරුත්වාකර්ෂණය 10න් මේ ඍණ 2 ප්‍රවේගයේ උත්තරේ ගත්තා. හරි. ඊට පස්සේ කියන බිම සිට කුරුල්ලා සිටින අතර උස ගණනය කරන්නලු. මෙන්න මෙතන මං කුරුල්ලා ඉන්නේ. ඕක මේ ගෙඩිය මෙතන ඉඳන් දැන් බිමට දාන්නේ. හරි. ඒ කියන්නේ මේ ගෙඩියේ මේ ගහේ උස කියන්නේ හරි. දැන් මම අහන්නේ මොකද්ද? කුරුල්ලා ඉන්න අතර උසනේ අහන්නේ. ඒ කියන්නේ බං මේ ගෙඩිය වැටිච්ච ගෙඩිය චලිතයනේ. හරි. ඒ කියන්නේ ගෙඩිය විස්ථාපනය ගත්තා නම් හරි. ඒතර ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් විස්ථාපනය ගන්නේ කොහොමද? මේ ප්‍රස්ථාර අනුක්‍රමණය මේ ප්‍රස්ථාර වර්ගඵලය හොයාගත්තා නම් හරිනේ. හරි. එතකොට මොකක්ද අපෙන් අහන්නේ? කුරුල්ලා සිටින අතර උස. සිටින අතට උස සමානයි ගෙඩියේ විස්ථාපනය. හරි. ගෙඩියේ විස්ථාපනය. එතකොට මෙතන තියෙන මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ මේ වර්ගඵලය හෙව්වනම් හරි. ගෙඩියේ විස්ථාපනය. ගෙඩියේ විස්ථාපනය සමානයි ප්‍රස්ථාරයේ වර්ගඵලය. අන්න බලන්න තාරකයෙන් ගත්ත හැටි මේ. ප්‍රස්ථාරයේ වර්ගඵලය හොයාගත්තා නම් ගෙඩියේ විස්ථාපනය වෙනවා. ගෙඩියේ විස්ථාපනය හොයාගත්ත කියන්නේ අත්තර උස වෙනවා. දැන් ප්‍රවේගය හොයාගත්ත කීයද? 20යි 2යි. හරි. එතකොට ඔහොම ලියන්න නැතුව ලියන්න අත්තර උස කියලා ලියන්න හොඳේ. කොහොම ලියන්නේ? කුරුල්ලා සිටින අත්තර උස මීටර 20යි කියලා. හරි. ඊළඟට ඒ ගාන ඉවරයි. පෙළ ගන්න 2014 MCQ එක. සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙක් සිදු කළ චලිතයට අදාළ විස්ථාපන කාල දත්ත පහත දැක්වේ. වගව බලා ගන්න. සරල රේඛීය මාර්ගයක් දිගේ ළමයෙක් සිදු කළ චලිතයට අදාළ විස්ථාපන කාල. විස්ථාපන කාලයත් වෙනස් වෙන එකක් තියෙනවා. හරි. සම්පූර්ණ කාලය තුල ඒ කියන්නේ තප්පර 40ම තුල ඔහු එකම දිශාවට චලිත වී ඇත. මම මේක පොඩ්ඩක් අදින්න නැත්තම් හරි. ඔන්න ওই දත්තමකෝනේ දීලා තියෙන්නේ. හරි. දැන් මේකේ අහන්නේ සම්පූර්ණ කාලය තුල ඔහු එකම දිශාවට චලිත වී ඇත. දැන් බලන්න පුතේ දැන් මේ මනුස්සක චලිතයක් තියෙන්නේ. යම් කිසි දුරක් අපි හිතමු දැන් මෙයා ගිහපු උපරිම විස්ථාපනය මීටර් 50යිනේ.
මේ මීටර් 50 වෙනි ස්ථානයේ. හරි. මෙතන මීටර් 50යි. ඉතින් බලන්න දැන් ඔහු එකම දිශාවට චලිත වී ඇතිනම් සම්පූර්ණ කාලයේදී මෙයාගේ චලිතය එකම දිශාවට නම් මෙතන විස්ථාපනයේ බිඳුව කියන්නේ මෙයා ආපහු මෙතෙන්ට වෙවිලා කියන එකනේ. ඒ කියන්නේ මෙයා මෙතෙන්ට ගිහිල්ලා මෙහෙ ඇවිල්ලා තියෙන විස්ථාපනයේ බිඳුව වෙලා තියෙන එකනේ. හරිද? ඒ කියන්නේ පළවෙනි උත්තරේ වැරදි. ඔහු එකම දිශාවට චලිත වෙලා නැහැ. මේ දන්න දිශාවට කියන්නේ මේ ඉන්න දිශාව. එකම දිශාවට ගිහිලා නැහැනේ. ඊට පස්සේ ප්‍රවේගය 5 ms ඍණයක වේ. සම්පූර්ණ කාලයට ප්‍රවේගයක් අපිට එහෙම කතා කරන්නත් බෑ. සම්පූර්ණ කාලේ විස්ථාපනයත් බිඳුව වෙලා තියෙනවා. අනිත් එක දැන් තප්පර 30 දී වගේ හිතන්නකො ඒත් ප්‍රවේගය 5 නෙමෙයිනේ. ඒ නිසා ඒ උත්තරෙත් වැරදි. ඊට පස්සේ ඔහු චලිත වූ මුළු දුර මීටර 200 වේ. බලන්නකො මේ. දැන් මෙයා පළවෙනි තප්පර 10 දී මීටර 50 ගිහිල්ලා තියෙනවා. 20 දී බිඳුව වෙලා තියෙනවා. 30 දී 50 ගියා. 40 දී බිඳුව වෙලා තියෙනවා. ඒකට 50ම 4ක් මීටර 200යි. ඉතින් හරියනේ. ඒක තමයි දුර හරි. මෙහෙට 50යි මෙහෙට 50යි මෙහෙට 50යි. ඒ දුර කියන්නේ අදිශයක්නේ. ඒක නිසා දුර මීටර 200. ඒක තමයි උත්තරේ වෙන්නේ. ඔහුගේ විස්ථාපන මීටර 100 වේ. සම්පූර්ණ කාලේ විස්ථාපන බිඳුවේ කියලා දීලා තියෙන්නේ මීටර 100ක් කතාවක් කියන්නේ. ඒ උත්තරේ වැරදිනේ. ඒක තුන්වෙනි තමයි උත්තරේ. අර ඒ 100 දීලා තියෙන එක වරට පටලවන්න. දැන් මෙයා මෙතෙන්ට ගියා මෙතෙන්ට 50යි 100යි. එහෙම. ඊට පස්සේ බෙල්ල ගන්න 2014 9 රචනා ප්‍රශ්නයේ 3 වෙනි කොටස. සවස් කාලයේ කඳු මුදුනක වැස්ස සමග සුළු වේලාවක් හිමකට ඇද හැලුණි. හරි. ඒ වැස්ස සමග හොඳ ප්ලේන් ටිකක් බී අපි වාඩි වී සිටිමු. හරි. සවස් කාලයේ කඳු මුදුනක වැස්ස සමග සුළු වේලාවක් හිමකට ඇද වැටුණලු. හිම වැටුණත් මලවදී බං අපි ගණන් හදනවා. ඉතින් මොකද මේ කියන්නේ හිම කැටයක් වැට්ටලු. ඔව්. ඉතින් වලාකුළින් ඇද වැටුණු හිම කැටය පරිමාව ඝනත්වය මේකේ පරිමාව දීලා තියෙනවා ඝනත්වය දීලා තියෙනවා. ඒ ගුරුත්වාකර්ෂණ බලය සඳහා ප්‍රකාශනය V හා D G ඇතුලෙන් ලියන්නලු. V කියන්නේ පරිමාව, D කියන්නේ ඝනත්වය. මෙන්න මේකට ගුරුත්වාකර්ෂණ බලය ලියන්න ඕනේ මෙන්න මේ වැසුරෙන්. මේ දැන් මේකට යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය මොකද්ද? F සමාන ma අනුව ඒ කියන්නේ මෙතන තියෙන G නේ ගුරුත්වාකර්ෂණ ත්වරණයනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් F සමාන mg කියලා. හරි. එතකොට අපිට G හරි. හැබැයි මම මෙතන අපිට ස්කන්ධයක් දීලා නැහැ. ඒ වෙනුවට දීලා තියෙන පරිමාවයි ඝනත්වය. එහෙනම් ඝනත්වය කියන්නේ මොකද්ද? ඝනත්වය එකක ස්කන්ධය බෙදීම් පරිමාවනේ. එහෙනම් අපිට මෙතන ස්කන්ධය වෙනුවට කියන්න පුළුවන් ස්කන්ධය දිරනවානේ. හරි. dv කියලානේ. d කියන්නේ මොකද v කියන්නේ මොකද්ද කියලා කියන්නේ ඉතින්. හරි. එතකොට ඔන්න ඔය වෙනුවට නිකම්ම ලියන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ගුරුත්වාකර්ෂණ බලය සමානයි m වෙනුවට ලියුවා dv. හරි. ඊට පස්සේ වලාකුළෙන් ඇද හැලුණු හිම කැටයක් කඳු මුදුනේ පිහිටි උස් කුළුණක ඉහළ කෙළවර පතිත වී කැබලි දෙකකට වෙන් විය. එක් කැබැල්ලක් තාපසයෙක් සිටින තැනට වැටුණ අතර අනිත් කැබැල්ල හුරු රංචුවක් ඉන්න තැනට වැටුණා. හරි. තාපසයේ ඉන්න පැත්තට වැටුණ කැබැල්ල ගැන තමයි අපි ඒක x කියලා හිතපල්ලා. මේ කන්දේ තියෙන ටවර් එක ඒ ටවර් එකේ උලක් තියෙනවා. මේ හිම කැටයක් වැටෙනවා. මේක දෙකට කැපෙනවලු මෙන්න x ඒ කෑල්ල x. හරි.
මේ x කියන කෑල්ල කැපිලා මේක යනවලු එවල කරනවා මීටර් 0.5ක් උඩට යනවලු. හරි. මෙන්න මෙතෙන්ට මෙතන මේ පැහැදිලිවම මෙතනින් මම ලියනවානේ. මේ මීටර් 0.5ක් උඩට විසිරලා දැන් කැපැල්ල කැඩිලා. මේ ටවර් එක ළඟම තමයි උඩ විසිරි මම මෙතෙන්ට ගත්තේ මේ පැහැදිලි වෙන්න ඕනේ නේද? ඊට පස්සේ ඉහළට විසිරි නිසලතාවයෙන් මම ඉතින් ඊට පස්සේ වැටෙන්නේ නිසලතාවයෙන් ආරම්භ කර ගුරුත්වය යටතේ සිරස්ස පහළට කුළුණ පාමුවලට පතිත විය. ඒ x කියන කුළුණ පාමුවලට ළඟාවීමට ගත් කාලය තප්පර 2යිලු. දැන් මේක මෙහෙම කුළුණ පාමුවලට වැටෙනවා. තප්පර 2. x ශරීරයට දාලා ප්‍රවේගකාල ප්‍රස්ථාරය මගින් ගවේෂකයෝ කුළුණේ උස ගණනය කළහ. ඉතින් අපිට කියන්නේ මොකක්ද එහෙනම් නේ? පළවෙනි එක මොකක්ද? නිසලතාවයේ සිට x චලිතයට දාලා ප්‍රවේගකාල ප්‍රස්ථාරය අඳින්න. ප්‍රවේගකාල ප්‍රස්ථාරය මම කියවනේ දැන් බැරි අරකයි මේකයි මේ අමාරු ගණන් මොකක්ද දන්නේ නැහැ. ඒවා අපිට පාඩම කරගන්න බැරි වුණා කතා වැඩක් නැහැ. ප්‍රවේගකාල ප්‍රස්ථාරය කියලා දෙන ප්‍රවේගකාල ප්‍රස්ථාරය යන ගන්න. මුලින් මේක කරලා ඉන්න එපේ. මේක අඳින ගණන් පුළුවන් වෙන්නත් ඕනේ, විද්‍යාව පුළුවන් වෙන්නත් ඕනේ ප්‍රස්ථාරය. හරි. ඊට පස්සේ මේ ඉතින් ඇයි බන් නිසලතාවයෙන් පටන් ගන්න. මෙන්න ප්‍රවේගය බින්දුව මෙතනින් පටන් ගන්න. එතකොට දැන් මේක වැටෙන්නේ ගුරුත්ව ත්වරණය යටතේ වැටෙන්නේ ත්වරණය. ඒ ත්වරණය ඒකාකාරයිනේ. 10 ms ඍණ 1 කියලා 10 ms ඍණ 2 කියලා අපි දන්නේ ගුරුත්ව ත්වරණය. එහෙනම් ඒකාකාර ගුරුත්ව ත්වරණයෙන් තමයි වැටෙන්නේ. එහෙනම් මේකේ අනුක්‍රමණය ඒකාකාර වෙන්න ඕනේ කියලා දන්නවනේ. එහෙනම් බං මෙහෙම අදින්න පුළුවන් නේ. හරි. අනුක්‍රමණය ඒකාකාරයි. ඊට පස්සේ අපිට මෙතන කාලය තප්පර 2කින් කියලා දීලා තියෙනවා. ඕක අදින දැන් අමුතු දෙයක් වුණා මේ ගානෙම තමයි තොරතුරු ටික ගත්තේ. ඊට පස්සේ x කුළුණ පාමුල වල පතිත වූ ප්‍රවේගය සොයන්න. හැමතිස්සෙම දැන් ප්‍රවේගයක් දීලා තියෙනම් බලන්න මෙන්න මේ සූත්‍රයෙන් පුළුවන් වෙනවද කියලා. x පාමුල වල පතිත වූ ප්‍රවේගය. ඇයි මේක වැටෙන්නේ ගුරුත්ව ත්වරණයෙන්නේ? g මේක වෙනකොට අපිට ගන්න පුළුවන් ගුරුත්ව ත්වරණය. ඊට පස්සේ ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස කියන්නේ මම හැම තිස්සෙම කියනවා ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය, අවසාන ප්‍රවේගය. ආරම්භක කාලය. අවසාන ප්‍රවේගය තමයි හොයන්න කියලා තියෙන්නේ. ඔව්. ඒක v කියලා ගමුකෝ. ආරම්භ ප්‍රවේගය නිසලතාවයෙන් වැටෙන්නේ බිඳුව. කාලය තප්පර 2යිනේ. ගුරුත්ව ත්වරණය 10යි. ඉතින් මේ v උක්ත කරන්න. හරිනේ. ඊට පස්සේ අපිට කියන කුළුණේ උස ගණනය කරන්නලු. ඔන්න පටලව ගන්න එපා අර තාපසතුමා ඉන්න පැත්තට වැට්ට අයිස් කෑල්ල මීටර් 0.5ක් උඩට තිසි වුණා කියලා මතක තියාගන්න. දැන් අපිට මේක හොයන්න පුළුවන් හිම කැටේ විස්ථාපනය නේ. අන්න ටවර් එක මැකුව මතක නැතුව. දැන් මේ ටවර් එක කියලා හිතන්න. මේ ටවර් එකේ මෙතන වැදිලා මේක 0.5ක් උඩ යන්නේ. 0.5ක් මෙතෙන්ට උඩ ගිහිල්ලා මෙතන ආයි වැටෙන්නේ. එතකොට අපෙන් අහන්නේ හැබැයි මෙන්න මේ උස. මේ
නිවස තමයි අහන්නේ. අපි ඉතින් මේක ඩී කියලා හිතන්නේ. මොකද එක්ස් කියලා හිතන්නකෝ. ඒ උස තමයි අහන්නේ. හරි. එතකොට අපිට පුළුවන් හැබැයි මේ හිම කැටේ විස්ථාපනය හොයන්නනේ. හිම කැටේ විස්ථාපනය මේක නම් හොයාගන්න පුළුවන්. හිම කැටේ විස්ථාපනය හොයන්න පුළුවන්. බලමු. හරි. ඒතකොට හිම කැටේ මේ බලන්න මේ හිම කැටේ විස්ථාපනය හොයාගන්න පුළුවන්. ඒ හිම කැටේ විස්ථාපනයෙන් 0.5 අඩු කරාම එනෝ නේද මේ කුළුණි උස. හරිනේ. අපෙන් අහන්නේ කුළුණි උස. ඒ බං නිකන් 5 උඩ යනවා කියන්නේ ඒකනේ දීලා තියෙන්නේ. ඔන්නෝක පැටලෙයි පස්සේ උඹලට එකපාරට උත්තරේ ඔය විස්ථාපනයේ ආපු ගමන් ඔන්න උත්තරේ විදිහට ඒක දාගෙන නිසා මෙහෙම ලියලා තියාගන්න. කුළුණි උස සමානයි හිම කැටේ විස්ථාපනය. මම මේ කෙටියෙන් ලියන්නේ. හරි. ඔහොම ලියාගන්න නැත්නම් ඕක පැටලෙයි. හරි. හිම කැටේ විස්ථාපනය. හිම කැටේ විස්ථාපනය සමානයි ප්‍රස්ථාරයේ වර්ගඵලයනේ. මේක S කියලා ගන්න. ප්‍රස්ථාරෙත් මේකෝනේ. දැන් ඔන්නෝම ආපු ගමන් ඕකනේ මේ උත්තරේ හොඳේ. මේ ආව හිම කැටේ විස්ථාපනය. කුළුණි උස කියලා එකයි මම මේක ලියා ගන්න කිව්වේ. මෙන්න මේක ලියා ගත්තේ නැත්නම් උඹලට මේක ආපු ගමන් ඕක කළා මෙහෙම කළා ගියා උත්තරය. ඒකයි. හරිනේ. ඊට පස්සේ කියනවා රාත්‍රියේ කන්ද පාමුලට පැමිණි ගවේෂකයන්ට විදුලි කෙටීමක් දැක ටික වේලාවකට පසු ගිගුරුම් හඬ ඇසුණි. විදුලි කෙටීම දැනීමෙන් පසු ගිගුරුම් හඬ ඇසීමට ටික වේලාවක් ගත වීමට හේතුව කුමක්ද? ඒ කියන්නේ එළිය දැකලා තමයිලු සද්දය ඇහුනේ. ඇයි එහෙම වෙන්නේ? ආලෝකීය වේගය, ආලෝකීය ප්‍රවේගය ශබ්ද ප්‍රවේගයට වඩා වැඩි හින්දා. ඕක ලියන්න. මේක මෙහෙම නෙමෙයි ලියන්න. ආලෝකීය වේගය ශබ්දීය වේගයට වඩා වැඩි වීම. ඊට පස්සේ පෙරලා ගන්න 2015 රචනා ප්‍රශ්නය. ගිලන් රථයක් ගමන් කළ චලිතයට දාලා ප්‍රවේගකාල ප්‍රස්ථාරය පහත දැක්වේ. ඇම්බියුලන්ස් එකක් ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ භාවිතයෙන් හෝ වෙනත් ක්‍රමයකින් පහත දී ඇති ප්‍රශ්නවලට උත්තර සපයන්න. ගණනය කිරීම සඳහා චලිතයේ සරල රේඛීය බව උපකල්පනය කරන්න. මෙන්න මේ ප්‍රස්ථාරය අඳගන්න ඉස්සෙල්ලා ප්‍රවේගකාල ප්‍රස්ථාරය. ප්‍රස්ථාරයන දීලාදී. හරි.
පළවෙනි ප්‍රශ්නේ අහනවා ගිලන් රථයේ ගමන් කළ ඒකාකාර ප්‍රවේගය කොපමණද? දැන් මේ ප්‍රස්ථාරය දැක්කහම දැන් ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලාම කියලා කියන්න බෑනේ. දැන් මේ ටික ගිහිල්ලා තියෙන තරණේ. මේ ටික ගිහිල්ලා තියෙන මන්දනේ. ඉතින් අපිට ඒක වැඩක් නැහැ ගානේ අහන්නේ. ගිලන් රථයේ ගමන් කළ ඒකාකාර ප්‍රවේගයක් තියෙනවා අන්න ඒක කීයද කියලා. ඉතින් මේ ටිකේ මේ ඒකාකාර ප්‍රවේගයක් ගිහිල්ලා තියෙනවානේ. ඉතින් අන්න ඒක දැන් අහන්නේ. අනිත් දෙක ගැන හිතන්න එපා. ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිපු ටිකක් හින්දානේ අහන්නේ. ඒතර 60 ms රින එක. මුකුත් හදන්න මුකුත් දෙයක් නැහැ. කෙලින්ම මෙතන තියෙනවා. අන්න ඒකාකාර ප්‍රවේගය 60 ms රින එක කියලා උත්තරේ ලියන්න. ඊට පස්සේ අහනවා ගිලන් රථයේ ඒකාකාර ප්‍රවේගයෙන් සිදු කළ විස්ථාපනය කිලෝමීටර 15 නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වූ කාලය සොයන්නලු. ඒ කියන්නේ මේක අපි x කියලා ගමුකෝ. එතකොට මේක මෙයා ගමන් කළ විස්ථාපනය ප්‍රවේග කළ ප්‍රස්ථාරයේ විස්ථාපනය කියන්නේ ප්‍රස්ථාරයේ වර්ගඵලය. කිලෝමීටර 15යිලු. මීටර නම් 15000යි. හරි. දැන් අපෙන් අහනවා මෙන්න මේ කාලය. කාලය x නම්. හරි. අපෙන් x නේ අහන්නේ. හරි. ප්‍රස්ථාරයේ වර්ගඵලයනේ. ප්‍රස්ථාරයේ වර්ගඵලය තමයි විස්ථාපනය වෙන්න ඕනේ. ඊට අදාළ විස්ථාපනය. ඒ විස්ථාපනය දීලා තියෙනවා 15000 මීටර. ප්‍රස්ථාරයේ වර්ගඵලය. මේක වර්ගඵලය වෙන්නේ 60x නේ. x වැඩි කිරීම 60. 60 කියන්නේ ms රින එකනේ. මම මේක කියන්නේ ඒකක දාන එකෙන් ගාන වර්ධනය ගියත් උත්තරය අහු වෙනවා. x සමානයි ඔව් සුළු කරාම කීයද එන්නේ? 250යි තත්පරනේ. කියන්නේ නම් ගත වූ කාලය. ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වූ කාලය කියලා ලියන උත්තරේ තත්පර 250යි කියලා. දැන් අහන අපිට රෝහල් දෙක අතර දුර සොයන්නලු. රෝහල් දෙක අතර දුර කියන්නේ සම්පූර්ණ විස්ථාපනය ළමයි. සම්පූර්ණ විස්ථාපනය. මේක තමයි අහන්නේ රෝහල් දෙක එකත් ලියා ගන්න ඕන. මේ කියන්නේ රෝහල් දෙක අතර දුර. අපි දැන් x හොයාගත්තනේ. x වලට ආවේ 250නේ. මෙතන එන්නේ මේ ටික එන්නේ 250යි 60 310යි. හරි. දැන් මෙතන 250යි මෙතන 250යි 60 310යි. ඕක සුළු කරන්න. ඕක සුළු කරාම මේවි 16800. එම නිසා රෝහල් දෙක අතර දුර කියලා ලියන්න.
ඔය දෙකම හරි. ඊළඟට අහනවා ඩී කොටස රෝගියා මූලික රෝහලෙන් මාරු කර යැවූ මොහොතේ සිට මිනිත්තු 30ක කාලයක් ඇතුළත ශල්‍ය කර්මය ආරම්භ කළ යුතු තිබිණි. ඒ කියන්නේ මෙයා මේ බේස් හොස්පිටල් එකේ ඉඳලා ඕකරි ටීචර් හොස්පිටල් එකට යවනවා ඇත්තේ. ඒසොර දැන් ඒ මාරු කරලා යවන මොහොතේ ඉඳලා විනාඩි 30ක ඇතුළත ඔපරේෂන් එක පටන් ගන්න ඕනලු. ඔව් එතකොට ශල්‍ය කර්මය සඳහා ජාතික රෝහලේ වෛද්‍යවරුන් සූදානම් සිටියේ නම් ඒකට ડોක්ටර්ස්ලා රෙඩි වෙලා ඉඳලා තියෙනවා. දැන් පැය භාගයකට කරන්නත් ඕන. එතකොට අපෙන් අහන නියමිත වේලාව තුලදී ශල්‍ය කර්ම ආරම්භ කිරීමට වෛද්‍යවරුන්ට හැකි වුණාද කියලා අහන්නේ. අනිත් මොකද ප්‍රශ්නයක් වුණ නැත්නම් ඒ ඇම්බියුලන්ස් එක වෙලාවට කියලාද කියලා අහන්නේ. හරි. දැන් බලමු චලිතයට දාලා සම්පූර්ණ කාලය මොකක්ද එහෙනම්? අපි මේ අහන්නේ වක්‍රාකාර චලිතයට දාලා සම්පූර්ණ කාලය. දැන් අපි හොයාගත්තනේ ඉතින්. අපි මේක ඔප්පු කරලා පෙන්නන්න ඕන. පැය භාගයක් ඇතුළත ඔපරේෂන් එක කරාද කියන එක. ඉතින් මේ තියෙන්නේ 40යි තප්පර ධන 250යි තප්පර ධන 20යි තප්පර 310යි තප්පර. ඕක 60න් බෙදුවනම් විනාඩි පැය භාගයක් කියලා නහන්නේ. හරි. මිනිත්තු 5.16ක් යනවා. ඒ විනාඩි 5න් ගිහිල්ලා ඇම්බියුලන්ස් එක. අපි ලියන්න ඕන උත්තරේ එම නිසා ගිලන් රථයේ මිනිත්තු 5ක් පමණ ගත කර රෝගියා රැගෙන යන නිසා ශල්‍ය කර්මය මිනිත්තු 30ට පෙර ආරම්භ කර හැකි විය. ඔව් ඔපරේෂන් එක පටන් ගන්න පුළුවන්. ඇයි මෙන්න. මෙයා විනාඩි 5න් අරන් ගිහිල්ලා. ඊට පස්සේ පෙළ ගන්න 2012 33 MCQ එකක්. ගලක් සිරස්ව ඉහළට ඔය බෙක්ත දැක්කනේ MC අහන්නේම ගලක් සිරස්ව ඉහළට ගලක් සිරස්ව ඉහළට. ඕම තමයි අහන්නේ. එකමදී. ගලක් සිරස්ව ඉහළට 20 ms ශ්‍රේණික ප්‍රවේගයෙන් විසි කරනු ලැබේ. ගල ළඟා වෙන උපරිම සිරස් උස හා ගල පොළොව මත පතිත වීමට ගත වන මුළු කාලය කොපමණද? හරි. දැන් මෙතන උත්තර 4ක් දීලා තියෙනවානේ. දැන් මේ වගේ කෙටියෙන් උත්තරයක් අරන් බලන්න මේ උත්තර අයින් කරන්න පුළුවන් ඒවා අයින් කරලා ඉතුරු එක හොයාගන්න. දැන් මෙතන දීලා තියෙන්නේ ආරම්භ ප්‍රවේගය දීලා තියෙනවා. ඉතින් අවසාන ප්‍රවේගය දන්නවා. අපිට මෙන්න මේ සූත්‍රය දාන්න පුළුවන්. මම හැමතිස්සෙම කියන්නේ ප්‍රවේගයක් වෙන ගොඩක් කරලා මෙන්න මේ සූත්‍රය පුළුවන් වෙනවා. ප්‍රවේග වෙනස. අවසාන ප්‍රවේගයනේ. අවසාන ප්‍රවේගය බිඳුව. ආරම්භ ප්‍රවේගය 20යි. හරි. කාලය දන්නේ නැහනේ. හරි. කාලය දන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණය දන්නවා. මේ යන්නේ ඉහළටනේ යන්නේ. ඍණ g නේ. g මෙහෙට g නම් මෙහෙට ඍණ g. හරි. කාලය යනවා තප්පර 2යි කියලා. හරි. කාලය තප්පර 2යි කියලා ආව මං MCQ වල උත්තරේ ගාව තප්පර 2ක් කියලා තියෙන එකක් තමයි උත්තරේ කියලා. ළමයි මේ අපිට එන්නේ මොකද්ද මේ? මේ එන්නේ ගල උඩට යන කාලය විතරයි. හරි. මේ T කියන්නේ
මේ ගල උඩට යන කාලය විතරයි එන්නේ. මේ අපෙන් අහන්නේ පොළොව මත පත තීව්‍ර ගතවන මුළු කාලය. ගිහිල්ලා එන්නත් වෙන කාලය අහන්නේ. එහෙනම් තප්පර දෙකේ උත්තර වැරදි. තප්පර දෙක නෙමෙයි එන්න ඕන. තප්පර දෙකේනේ උඩට යන්න විතරයි. අපිට එහෙනම් මෙතන කෙලිම උත්තර පළවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ අයින් කරන්නත් පුළුවන්. හැබැයි ඕකේ අනිත් පැත්ත වෙන්නේ ළමයි තප්පර දෙක අප ගමන් කාලය තප්පර දෙකයි කියලා හිතනවා. මේ කාලය තප්පර දෙකයි කියන්නේ ගල උඩට යන කාලය විතරයි. හරි. තප්පර දෙක නෙමෙයි තප්පර 4 වෙන්න ඕනේ. උඩට ගිහලා බිමටත් එන්න එපා. තප්පර 4 උත්තර තමයි උත්තර වෙන්න ඕන. එතකොට අපිට උත්තර දෙකක් අයින් කරන්න පුළුවන් 50-50 ලැබෙනවා. එක්ක දෙක හෝ එක්ක 4 වෙන්න ඕන. ඊට පස්සේ අපෙන් අහනවා ඒක අහන්නේ මොකද්ද? පොළොව මත පදින ගතවන මුළු කාලය හා සිරස් උසනේ. මේක කොච්චරක් උසට යනවද කියලා අහනවා. ඒකේ මීටර දාන විස්ථාපනයත් අහනවනේ. මේක දැන් තප්පර දෙකයිනේ. හරි. දැන් අපෙන් අහන්නේ අපර උස අහන්නේ හැබැයි යන උස විතරයි. කාලය අහන සම්පූර්ණයෙන්. උස අහන්නේ මෙන්න මේ ටික විතරයි. විස්ථාපනය. විස්ථාපනය සමානයි ප්‍රස්ථාරී වර්ගඵලයනේ. MCQ එකක් ඉඳ කෙටියෙන් හදාගන්න. දැන් මෙතන කාලය තප්පර දෙක ආපු ගමන් තප්පර දෙකේ උත්තරයක් කරලා වෙලාවට මීටර් 20ක් කියන එක මීටර් 20යි තප්පර දෙකයි තියෙනනේ. ඔව්. අන්න පළවෙනි උත්තරේ. ඕක තමයි ඉවක් බවන්නත ගැහුවක් ගහලා දාන්න. එහෙම නැත්නම් මේක හරි තප්පර දෙක කියන්නේ මේ උඩට යන කාලය විතරයි කියලා හිතුවොත් තප්පර 4යි කියලා දාන්නවා. තප්පර 4 කියලා ගත්තොත් එහෙම 2යි 4යි උත්තර තියෙනවා. ඉතින් ආයෙත් තප්පර 4යි එහෙනම් මේ විස්ථාපනය එන්නේ මීටර් 20යි කියලා තියෙන දෙවෙනි උත්තරේ. අන්න ඒක තමයි උත්තරේ වෙන්න ඕන. ඒ මෙතන ගල ඒ කියන්නේ ගල උඩට යන උස විතරයි අහන්නේ. නේ? ගල පොළොව මත පතිතීමට අදාළ ගත වෙන කාලය. කියන්නේ කාලය සම්පූර්ණයෙන් අහනවා. ළඟාවන උපරිම සිරස් උස විතරයි අහන්නේ. එතකොට මේ විස්ථාපනය විතරයි මෙතන මේ අහන්නේ. ඒක නිසා උත්තර වෙන්න ඕනේ මීටර් 20යි තප්පර 4යි. කාලය අහන්නේ අපේ කාලය එන්නේ උඩට යන කාලය විතරයි. ඒ කියන්නේ පල්ලෙහාට එන්න ඕනේ. ඒ කියන්නේ තප්පර 4යි. ඊට පස්සේ 2016 38 කියන MCQ එක එක්තරා ස්ථානයක සිට සරල රේඛීය මාර්ගයක ඔස්සේ ළමයෙකු සිදු කළ චලිතයට දාලා පහත දියේදී දත්ත සලකන්න. ඔගොල්ලෝ බලා ගන්න වගුව. අනනම් ඉන්න වෙනෝනේ. 1 2 3 4 5 11 12 11ක් ඕනනේ.
7.4 දී ඇති කාලය තුළ ළමයාගේ චරිතයට සම්බන්ධ පහත් කුමන ප්‍රකාශ අසත්‍ය වේද? වැරදි ගහන්නේ. පළමු තත්පර 3 තුළදී ළමයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වී ඇත. අසත්‍ය ගැන අහන්නේ. පළමු තත්පර 3 තුළදී ළමයා ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වුණාද අහනවා. මේ බලන්න. පළවෙනි තත්පරයට මේ කාලයනේ. මම දෙක මාරු කරානේ. මේක තමයි කාලය වෙන්න ඕනේ. ස්ථාපනය මීටර. හරි. මේ තියෙන පළවෙනි තත්පරයට මීටර 2යි. හරි. දෙවෙනි තත්පරයට 4යි. ඒත් මීටර 2යි. තුන්වෙනි තත්පරයට 6යි. ඒත් මීටර 2යි. තත්පරයට මීටර 2යිනේ. මීටර 2යි. මීටර 2යි. මීටර 2යි. 1s 1s 1s. කියන්නේ තත්පරයට මීටර 2යි. තත්පරයට මීටර 2යි. තත්පරයට මීටර 2යි. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. පළවෙනි තත්පර 3 තුළදී. ඒ කියන්නේ උත්තරේ හරි. දැන් මේ ගණන් හදන්න ඕනේ. ඒක බලලා උත්තර ලියන්න ඕගොල්ලන්ට පුළුවන් ඒක MCQ එකේදී. ඊට පස්සේ කියනවා ළමයා නිශ්චල සිටි මුළු කාලය තත්පර 5කි. ළමයා නිශ්චලව සිටි මුළු කාලය තත්පර 5යි. වැරදි උත්තරය අහන්නේ. ළමයා නිශ්චලව සිටිනම් විස්ථාපනය එකම වෙන්න ඕනනේ. මෙන්න ළමයා නිශ්චලව ඉඳලා තිනවා. තත්පර 1යි. මෙන්න නිශ්චලව ඉඳලා තිනවා. තත්පර 1යි. මෙන්න නිශ්චලව ඉඳලා තිනවා. තත්පර 1යි. තත්පර 3ක් තමයි ළමයා නිශ්චලව ඉඳලා තියෙන්නේ. එහෙනම් දෙවෙනි උත්තර වැරදි. ඒක තමයි උත්තරේ වෙන්න ඕන. තත්පර 5ක් නෙමෙයි තත්පර 3යි. තුන්වෙනි එක නියම බලමු. ළමයා නැවත ආරම්භක ස්ථානයට පැමිණ ඇත. ඔව් ළමයා ආරම්භක ස්ථානයට ඇවිල්ලා හින්දා නෙමෙයි. මෙන්න අවසාන විස්ථාපනය බිඳුවයි. ආරම්භක ස්ථානයට ඇවිල්ලා. ළමයා චලිත වූ මුළු දුර මීටර 16කි. ඔව් ඇයි මේ විස්ථාපනය 8යිනේ. ඒ කියන්නේ මෙයා මීටර 8ක් මෙහෙට ගිහිල්ලා ආයි මීටර 8ක් මෙහෙට ඇවිල්ලා. එතකොට හරි 8ට දුර 16යි. ඒක හරි. ඊට පස්සේ 2015 32 MCQ එක. රූපයේ පෙන්වා ඇති පරිදි 4 ms ශ්‍රේණියක ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන ස්කන්ධ එකක් වූ වස්තුවක්. ඒකාකාර ලෙස මන්දනීය වී නිසලතාවයට පත් විය. ඒ මන්දනීය වූ කාලයේ තත්පර 2 නම් එහි මන්දනය පටන් ගැනීමට පෙර තිබූ ගම්ම්‍යතාවයත් දැක්කෙන පිළිතුර තෝරන්න. හරි. ගම්ම්‍යතාවය කියන්නේ ස්කන්ධය ඔක තමයි ගම්ම්‍යතාවය කියන්නේ. ඉතින් මෙතන කිලෝ එක වස්තුවක් කියලා දීලා තියෙනවානේ. 1 kg. වැඩි කිරීම ප්‍රවේගය මේකේ තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යන ටිකටනේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන ස්කන්ධයක් කියලා තියෙනවානේ. හරි. ඒසොර 4 ms ශ්‍රේණියකනේ. ගම්ම්‍යතාවය 4. එතකොට ගම්ම්‍යතාවය 4 උත්තර කීයක් තියෙද? 2ක් තියෙනවනේ. එතනින් ගන්නත් බැන තවට උතනින් නවත්තන්න තිබුණා. ඊට පස්සේ අහන්නේ ගම්ම්‍යතාවයයි මන්දනය පටන් ගැනීමට පෙර තිබූ මන්දනය අහන්න යන්නේ. මන්දනයයි ගම්ම්‍යතාවයයි අහන්නේ. එතකොට මන්දනය මං කිව්වනේ අර හැමතිස්සෙම මන්දනයක් හරි ප්‍රවේගයක් හරි හොයන්න තියෙනවා. මේ සූත්‍රය දාලා බලන්න මේක තමයි ලේසිම සූත්‍රය වෙන්නේ. දැන් මෙතන මන්දනය වූ කාලය දීලා තියෙන තත්පර 2යි කියලානේ.
ත්වරණයේ සමාන ප්‍රවේග වෙනස ගත වූ කාලය. හරි. ඊට පස්සේ අවසාන ඍණ ආරම්භක ප්‍රවේගය. එතකොට මේක මන්දනයක්නේ. නිසලතාවයට පත් වෙලා අවසාන ප්‍රවේගය 0. ඊට ආරම්භක ප්‍රවේගය තමයි අපි හොයාගත්තේ. මේ සෝරි දීලා තියෙනනේ 4 ms ඍණ 1. කාලයක් දීලා තියෙන තප්පර 2යි කියලා. හරි. එතකොට අහන්නේ අපේ මන්දනයනේ. හරි. මේක ඍණ උත්තරයක් එනවා. මන්දනය එනවා. ඍණ ත්වරණය නැත්නම් මන්දනය. හරි. දැන් ඒතකොට ගම්මිතාවේ ආවා 4යි මන්දනය 2. එහෙම උත්තරයක් මොකක්ද තියෙන්නේ? දෙවෙනි එක තමයි උත්තරේ නේ. 2 තමයි උත්තරේ. ඔය කොච්චර සූත්‍ර දාගෙන දෙයක් නැහැ. ඒ වෙලාවට ඉතින් මේ ගාන බැලුවෙන් පස්සේ ළමයෙකුට තේරෙනවා මෙතන ඒ ප්‍රවේගය මේ B4යි 4 දෙකෙන් බෙදුවම මෙහෙමයි කියලා. දැන් මම අර අපහැදිලි ළමයට එහෙම කියන්න බැරි නම් මේ ගාන හදලා පෙන්නුවේ. හරි. පෙළ ගන්න 2016 8 B රචනා ප්‍රශ්නයක්. රූපයේ පෙන්වා ඇත්තේ උද්‍යානයේ ඇති සරල රේඛීය මාර්ගයක් දිගේ චලිත වන සෙල්ලම් දුම්රියකි. චලිතය පාඩමෙන් අහව පාස් පේපර් වල වැදගත් ප්‍රශ්නයක් මේක. පටලවා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්, ලේසි ප්‍රශ්නයක්. ප්‍රශ්නය ගානක් විදිහට හදන්න පුළුවන් ගානක්. රූපයේ පෙන්වා ඇත්තේ උද්‍යානයේ ඇති සරල රේඛීය මාර්ගයක් දිගේ චලිත වන දුම්රියකි. ආරම්භයේ සිට ගමනාන්තය දක්වා එහි චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය දී ඇත. හරි. ඔහොම තමයි දීලා තියෙන්නේ. මේක කියන්නේ සෙල්ලම් දුම්රියේ චලිත ස්වභාවය කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. ඉතින් දැන් මේ ප්‍රස්ථාරය බලන් අපිට කියන්න තියෙන්නේ මේ බලන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කාලයේ බිඳුවේදී ප්‍රවේගය බිඳුවේ. ඒක නිසා නිශ්චලතාවයෙන් ආරම්භ වේද කියලා බය නැතුව කියන්න පුළුවන්. ඊට පස්සේ මොකද ඕගොල්ලන්ට පේන්නේ? දැන් ඔන්න නිශ්චලතාවයෙන් පටන් ගත්තා. දැන් මෙතන තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඒකාකාරයිනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ ත්වරණය. ත්වරණය ඒකාකාරයි. ඒකට ඒකාකාර ත්වරණයෙන් ගිහලා තියෙනවා තප්පර 5. නේ? දැන් මේ බලන් කියන්න තියෙන දේ. බලාගත්තාම පේන දේ. තප්පර 5ක ඒකාකාර ප්‍රවේගයෙන් ගිහලා තියෙනවා. ඊට පස්සේ මේ කාලය ගත වෙනවා. කාලය ගත වෙද්දී ප්‍රවේගය එකමයිනේ. ප්‍රවේගය තුනමයි. ඒ කියන්නේ තප්පර 5 සිට තප්පර 35 දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිලා තියෙනවා. ඒක කියන්න පුළුවන්නේ. ඊට පස්සේ මෙතන ඍණ අනුක්‍රමණයක් ඇවිල්ලා තියෙනවා. තප්පර 35 සිට තප්පර 40 දක්වා මන්දණයෙන් ගමන් කළ නිසලතාවයට පත් වේ. ප්‍රස්ථාරය බලන් කියනදී. ඉතින් මේක ඔන්න මෙහෙම තමයි උත්තරේ එන්න ඕන. දුම්රිය නිසලතාවයෙන් ගමන් ආරම්භා මුල් තප්පර 5 තුලදී ඒකාකාර ත්වරණයෙන් ගමන් කළ තප්පර 5 සිට තප්පර 35 දක්වා 3 ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර තප්පර 35 සිට තප්පර 40 දක්වා ඒකාකාර මන්දණයෙන් ගමන් කර
නිසලතාවයට පත්වේ. ඊට පස්සේ B කොටස ළමයින් සමග දුම්රියේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 1500කි. තප්පර 5 සිට තප්පර 35 දක්වා කාලය තුල දුම්රියේ ගම්මිතාවය සොයන්න. ඇයි තප්පර 5 සිට තප්පර 35 දක්වා පමණක් දීලා තියෙන්නේ? ඒ ටිකේ පමණයි අපට ඒකාකාර ප්‍රවේගයක් ගන්න පුළුවන්. නැත්නම් ප්‍රවේගය ඒකාකාර නෑනේ. මොකද්ද ගම්මිතාව ගන්න ප්‍රවේගය අපට ඕන? ඒකයි එහෙම ගාන ලේසි කරලා තියෙන්නේ. එතකොට අහන්නේ ගම්මිතාවය. අදාළ කාලෙට දාන්නේ. ස්කන්ධය ප්‍රවේග. ස්කන්ධය දීලා තියෙන 1500 කිලෝග්‍රෑම්. ප්‍රවේගය මෙතන තියෙන 3 ms ඍණ 1. බලන්න මොකක්වත් බෑ කියලා අතාරින්න නැතුව පිළිවෙලට කරන් යන ළමයට නිකම්ම ගන්න ටික ටික පුළුවන් වෙනවා. ලකුණු ඔක්කොම තරලා තමයි ලකුණු බිඳුවයි මෙහෙම පුළුවන් ටික වත් කරගත්තොත් ලකුණු හම්බුනේ යම්කිසි ප්‍රමාණයක්. ඊට පස්සේ අහනවා සෙල්ලම් දුම්රිය දිග මීටර 18 නම් දුම්රිය මාර්ගයේ දිග ගණනය කරන්න. මෙන්න මේක තමයි මම අර ගාන වැදගත් කියලා කිව්වේ. මෙතනින් පොඩ්ඩක් පටලුව ගන්න පුළුවන් හින්දා දුම්රිය මාර්ගයේ දිගක් දීලා තියෙනවා. හරි. ඔය තමයි සෙල්ලම් දුම්රිය. මේක දිගයිලු මීටර 18. ඒතර දුම්රිය මාර්ගය මෙතෙන්ටම තියෙන්න බෑනේ. කෝච්චිය නිකන් පොළොවේ තියෙන්නේ නෑනේ. හරි. අපෙන් අහන්නේ මෙන්න මේ දුර. ඔක තමයි අහන්නේ ගානේ. ඒතර මොන පටලව ගන්න එපා. කෝච්චිය නිකන් බිම තියෙන්නේ නෑ. හරි. මේ ටික තියෙන්නේ ඒ රේල් පාරෙම තමයි. ඒ දිග දීලා තිනවා අපිට දුම්රිය දිග කියන්නේ ඒකම තමයි. ඒ 18 මීටර කියන්නේ. හැබැයි අපිට ප්‍රස්ථාරයෙන් හොයාගන්න පුළුවන් නේද මේ ටික? මේ ටික කියන්නේ මොකද්ද? මේ චලිතයේ මේ සම්පූර්ණ චලිතය ගත්තා නම් එන ටික තමයි මේ තියෙන්නේ. හරි. දුම්රිය ගමන් කළ දුර තමයි මේ. කෝච්චි යන්නේ මෙච්චරයි. දැන් ඔන්න මෙහෙමනේ. දැන් ඕක පටලව ගන්න එපා. දැන් ඔන්න අපි හිතමු කෝච්චි මේ ලක්ෂය කියලා. ඔන්න මෙතනින් තමයි පටලව ගන්න. කෝච්චි මේ ලක්ෂය වුණා නම් මම මෙතන මේ කෝච්චිය මෙතන අඳිනවා. හරි. දැන් කෝච්චි මේ අපි මේ ලක්ෂයට හිතනවා. ඔන්නම හිතන ගියාම පැටලෙන්නේ නැහැ. දැන් මේ ලක්ෂයනේ. මේ ලක්ෂය මෙතෙන්ට ගියා. ඒක තමයි කෝච්චිය ගමන් කළ දුරනේ. හරිනේ. එතන සාධාරණයිනේ. මෙන්න මේ ওই දුර හරි. ඒ කියන්නේ මේ දුර තමයි. හැබැයි කාට හරි හිතනවා අපි කෝච්චිය මෙතන හිතනවා කියලා. අපිට ඒක වැඩන්නේ මම මෙතන කතිරයක් දාලා මේ ලක්ෂය හිතනවා. මේ ලක්ෂය හිතනවා. ඒතර ඒ ලක්ෂය ගිහිල්ලා තියෙන මෙච්චරක් දුර. මෙන්න. ඒතර චලිතය එන්නේ මෙතන ඉල මෙතෙන්ට. ඔන්න මේ දුම්රිය ගමන් කළ දුර. හරි ඉතින් එහෙම හිතන ළමයා මෙහෙම හිතන්න එපා. ඒතර එයාගේ දුම්රිය ගමන් කළ දුර ඕක. ඒතර හැබැයි මෙන්න මෙතන කෝච්චිය තියෙනවනේ. එතන එයා එතෙන්ට ගිය බව ඇත්ත. හැබැයි එතන මෙතන මේ කෝච්චිය තියෙන ටිකත් රේල් පාරට තමයි නැයිති. අනේ එතකොට ඒ ටික 18යි. තේරුණාද? ඔන්න උතනින් දැන් පටලව ගන්න. දැන් එක ළමයෙක්ට හිතන්න පුළුවන් දැන් උනා අපි මුලින්ම ඉතින් මේ තමයි කෝච්චි පාර. හරිනේ. කෝච්චිය ගියාට පස්සේ කෝච්චිය තියෙන රේල් පාර උඩනේ. එතකොට හරි. එතන මීටර 18යි කෝච්චිය දිග.
එතකොට අපට ප්‍රස්ථාරයෙන් ගන්න පුළුවන් චලිත රදාල දුර. ඒ කියන්නේ දුම්රිය ගමන් කළ දුර. දුම්රිය ගමන් කළ දුර තමයි මේක. එතකොට ළමයෙක්ට හිතන්න පුළුවන් හරි කෝච්චිය මෙන්න මේ ලක්ෂ්‍යයේ ඉඳලා මේ ලක්ෂ්‍යය තමයි අපි ගන්න. එතන මේ ලක්ෂ්‍යය ඉඳලා මේ ලක්ෂ්‍යය කියන්නේ කෝච්චිය ගමන් කළ දුර. එතකොට හරි අපි මුලින් ඇඳගත්ත විදිහට ගැටලුවක් නැහැ. තව කවුරු හිතුවොත් එහෙම කෝච්චිය අපි ඉස්සර ලක්ෂ්‍ය ගත්තා කියලා. එතකොට එයා ගන්න කමන්නේ ඉස්සර ලක්ෂ්‍ය ගන්න. එතකොට දුම්රිය ගමන් කළ දුර වෙන්නේ මේ දුර. මෙතන මෙතෙන්ට. හැබැයි ඒත් ළමයි එතකොට කෝච්චිය තිබිලා තියෙන්නේ මෙතෙන්ට මෙතනනේ මෙහෙමනේ. එතකොට එයාගේ කෝච්චිය තිබිලා තියෙන රේල් පාර උඩ. මෙයාගේ කෝච්චිය තියෙන රේල් පාර උඩ. එතකොට ඒ 18 ගන්න ඕන අනිවාර්යයෙන්. මෙයාගේ චලිත දුර මෙතෙන්ට ආවට මෙතන 18ක් තියෙනවා. මෙයාගේ චලිත දුර මේ ටික ආවට මෙතන 18ක් තියෙනවා. හරිනේ. ওই මොන ක්‍රම දෙකෙන් හදුවත් කමන්නේ. ඒක මතක තියාගන්න. එතකොට අපිට ඒක වැඩක් නෑ. අපි දන්නවා දුම්රිය ගමන් කළ දුර. ට්‍රපීසියමේ වර්ගඵලය. හරි. ට්‍රපීසියමේ වර්ගඵලය. එතකොට මෙතන තියෙන කීයයි 30 40යි. ඔක උත්තරේ එනවා 105 මීටර. 105 මීටර ආපු ගමන් ඕකනේ මේ උත්තරේ. අනෝක තමයි පටලව ගන්න එපා කියන්නේ. ඒකයි මම ඉස්සෙල්ලා ලිව්වේ අතන දුම්රිය ගමන් අහන්නේ මොකක්ද දුම්රිය මාර්ගයේ දිගනේ. ඒ මුලින්ම ලියාගත්තේ ඒක මම අරක. මේකම එකුවා. නැත්නම් දැන් දුම්රිය මාර්ගයේ දිග කියලා මෙලව සියන්නේ නැතුව ලියයි 105 මීටර කියලා. දිග සමානයි දුම්රිය ගමන් කළ දුර ධන දුම්රියේ දුර. දුම්රියේ දිග. හරිනේ. නැත්තම් අර මේ උත්තරය ආව ගමන් 105 කියලා දැම්මොත් වැරදි. ඒකයි කල්පනාවෙන් ඉන්න ඕනේ ඉතින්. දුම්රිය මාර්ගයේ දිග. දුම්රිය ගමන් කළ දුර එනවා 105 මීටර. ධන දුම්රිය දිග 18 මීටර. සමානයි 123 මීටර. හරි. තේරුම් නැත්නම් ඔක වීඩියෝ පොඩ්ඩක් ආයේ බලන්න. ඊට පස්සේ පිළ ගන්න 2017-38 MCQ එක සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කළ වස්තුවක චලිතයට දාලා තොරතුරු පහත දැක්වේ. ඉහත තොරතුරු දාලා මැදදී ඇති කුමන ප්‍රකාශය සත්‍ය වේද? හරි. අන්තිමනේ කොටස් 6යි 7යි. කාලය තප්පර විස්ථාපනය මීටර්. තියලා තියෙනවා 0.1 දෙනවා. 0.1 2 3 4 5 6. ඊට පස්සේ 0.48 10 14 16 16 18. හරි. ඔක තමයි දත්ත ටික. ඉහත තොරතුරුට අනුව පහත් දී ඇති කුමන ප්‍රකාශය සත්‍ය වේද? හරි එක තමයි අහන්නේ. වස්තුව සම්පූර්ණ කාලය තුළ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලාද කියලා අහන්නේ සම්පූර්ණ කාලය තුළ. දැන් බලන්න තප්පරයෙන් බලන්න පළවෙනි තප්පරය තුර 4යි 2යි 8යි. හරිනේ. ඒ කියන්නේ 4ක් වැඩි වෙලානේ.
එහෙනම් 3ේදී 12ක් වෙන්න ඕනනේ. 4ේදී 16ක් වෙන්න ඕනනේ. පළවෙනි තප්පරේදී 4යි. හරි. දෙකේදී 8යි. හරි. 4යි මෙතන 4ක් වැඩි වෙලා. තප්පරේට 4 ගානේ. එහෙනම් 3ේදීත් 4ක් වෙන්න එපානේ. 3ේදී 4ක් වෙලා නැහැනේ. එහෙනම් සම්පූර්ණ කාලය තුල ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ ඇත. සත්‍ය නැහැ වැරදි. සම්පූර්ණ චලිතය තුළ වස්තුවේ මධ්‍යක ප්‍රවේගය. අන්න සම්පූර්ණ චලිතයේ මධ්‍යක ප්‍රවේගය අහන්නේ. ඒක සම්පූර්ණ චලිතයේ මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය සමානයි සම්පූර්ණ කාලයෙන් බෙදන්න ඕන. එතකොට හරි මොන විස්ථාපනය මීටර් 18යි සම්පූර්ණ කාලය 6යි. එතකොට හරි නේද ඒ උත්තරේ? 3යි ms ශ්‍රේණික වේ හරි. නැවත වස්තුව නැවත ආරම්භක ස්ථාන පැමිණෙතලු. වස්තුව නැවත ආරම්භක ස්ථාන පැමිණෙත්නම් ළමයි විස්ථාපනයේ බිඳුව වෙන්නේ බෑනේ. මේක බිඳුව වෙලා නැහැ. මේ උත්තරෙත් වැරදි. වස්තුව ගමන් කළ මුළු දුර 70 වෙයි. ඒ කියන්නේ කොහොම ගණිතයක්ද මම දන්නේ නැහැ ඒක. 70ක් වෙන්න බෑනේ. මුළු විස්ථාපනේ තියෙන්නේ 18යි ආපහු වෙවිලත් නැහැනේ. ඒ නිසා මුළු දුර 70 උත්තරේ වැරදි. ඊට පස්සේ 2017 7 වෙනි ප්‍රශ්නය රචනා ප්‍රශ්නයක්. මාර්ගයක වාහනයක් ධාවනය කිරීමේදී ප්‍රවේශම් විය යුතු අතර අනිවාර්ය මාර්ග නීති පිළිපැදිය යුතු වේ. වාහනයක ගමන් කිරීමේදී රියදුරා මෙන්ම මගීන් ආසන පටි පැළඳීම වැදගත් වේ. මීට හේතුව කුමක්ද? දැන් ආසන පටි පැළඳුවේ නැත්නම් මොකද්ද වෙන්නේ කියන එක ලියන්න සාමාන්‍ය දැනුම තියෙනවනේ. දැන් මේවට ලකුණු ගන්න. නිකන් ඒක මම මේ පාඩමෙන් ඉගෙන ගන්න නැහැ කියලා ලියන්න නැතුව ඉන්නප දන්න දේ ලියන්න. ඒක ලියන උත්තරේ ඉදිරියට විසවීමෙන් වැළකීමට. අපි දන්න දෙන්නේ බස් එක මෙහෙම අපි මෙහෙම විසිර යන්නේ බස් එකේ ආසන පටි නැති හින්දානේ. ඉදිරියට විසවීමෙන් වැළකීමට. හරි. ඔබ එකෙහි සඳහන් කළ පිළිතුර හා සම්බන්ධ වන චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියමය ලියා දක්වන්න. දැන් අපිට මේ ඉදිරියට විසවීම කියන එක නිව්ටන් නියම දෙකකින් කියන්න පුළුවන්. අපි කියමු නිව්ටන් පළවෙනි නියමයෙන්. ඒතර ඒ නියමය ළමයි ලියන්න කියලා තියෙන්නේ. එහෙනම් අපිට නිව්ටන්ගේ පළවෙනි නියමය කියලා ලියලා නිව්ටන්ගේ පළවෙනි නියමය ලියන්න. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලව පවතින අතර චලනීය වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුන් නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. දැන් ඇයි අපිට එන අපිට මොකක්ද වෙන්නේ? දැන් අපි වාහනේ යනවා. මේ පෙට්ටි බස් එක. දැන් උන අපි මේ හැරි වාල්ලේ යනවා. දැන් අපි ආසන පටි පැනදලා නැහැ. දැන් උන මේක බස් එකක් යනවා. හරි. දැන් අපිට තියෙන අපිට බස් එකේ වී තමයි අපිට තියෙන්නේ. හරි. බස් එකේ අපි යනකොට අපිට බස් එකේ ප්‍රවේගයම තමයි අපිටත් තියෙන්නේ. දැන් ඔහොම යනකොට එකපාරටම දැන් ඔන්න මොකක් හරි මේ ගහලා දැන් අපි හරි දැන් බස් එකේ ප්‍රවේගයම තමයි අපිට තියෙන්නේ. අපි බස් එක එකම පද්ධතියක්නේ. හරි. එතකොට බස් එක එකපාරට නවතිනවා. බස් එක බ්‍රේක් ගහලා ඩ්‍රයිවර් දාන බස් එක නැවතුණා. හැබැයි බස් එක නැවතුණාට අපි නවතින හේතුවක් නැහැනේ. බස් එක නැවතුණා. දැන් අපිට තියෙන අපි ඒ වී වලින්ම යන්න හදනවා. අන්න ඒක තමයි අපිට වෙන්නේ. අපි ඉදිරියට විසිරෙන හදන්නේ ඒක. බස් එක නැවතුණා අපි ඉන්නේ පද්ධතිය ඇතුළේනේ. අපි නවතින්නේ අපි මත ඒ බාහිර අසන්තුලිත බලයක් යෙදෙනවා. ඒ නිසා අපි ඉස්සරහට යනවා. මේ විසිරෙලා යන්න හදනවා. ඒක තමයි අපිට විස්තර කරනවා ලියන්න තියෙන්නේ.
අපි වාහනේ ප්‍රවේගයම තමයි අපිට තියෙන්නේ. ඊට පස්සේ අපිත් යන වාහනේ යනවා. හරි අපිට බස් එකේ වීම තියෙනවා. බස් එක එකපාරට නවතිනවා. හැබැයි අපිට නවතින හේතුවක් නැහැ. අපිට මෙතන පටිත් නැහැ. අපි ළඟ වුණ අපිට බාහිර අසමතුලිත බලයක් එදෙනවා. අපි ඉතින් ඒ ප්‍රවේගෙම යන්න හදනවා. අපිට නිව්ටන්ගේ තුන්වෙනි නියමය පැහැදිලි කරනවා නම් නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියලා මේ ලියන්න සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. හරි? මේක නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියනවා නම් කොහොමද කියන්නේ? දැන් ඔන්න දැන් අපි මේ වාහනිකම පද්ධතියක්. දැන් ඔහොම යනකොට බස් එක බ්‍රේක් ගහනවා. හරිනේ? මේ ටයර් මගින් මෙන්න පාර මත මෙහෙම බලයක් ඇති කරනවා. F1 එක කියමුකෝ. හරි. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් මොකද්ද වෙන්නේ? මෙයා මගින් F එකක් මෙහෙට ඇති කරනවානේ. F එක කියන බලයක් නිව්ටන්ගේ තුන්වෙනි නියමයනේ. මොකද්ද තුන්වෙනි නියමය අපි කිව්වේ? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. ඒතර මේ බස් එක කරන්නේ තිරිංග නිසා මෙහෙට ඝර්ෂණ බලය ක්‍රියාත්මක කරනවා. ඒතර මේ ටයර් මගින් පොළොව මතනේ. පොළොවෙන් මේ ටයර් මත හේවත් වාහනේ මත මෙහෙට බලයක් ඇති කරනවා. දැන් මම කලින් කිව්වනේ අපිත් වාහනේ කොටසක් කියලා. අපිත් මේ පද්ධතියේම කොටසක්. ඒතර ඒ බලය අපි මතත් යෙදෙනවා මේ. F එක බලය අපි මතත් යෙදෙනවා. ඒතර හරි. දැන් අපි බස් එකට බලය යෙදුන බස් එක තිරිංග වලින් නැවතිලා තියෙන්නේ. බස් එකට බලයක් යෙදෙන තමයි. නමුත් තිරිංග වලින් ඒ බලය නිසා වාහනේ ඉස්සරහට යන්නේ නැහැ. හිර වෙලා නැවතිලා තියෙනවා. හැබැයි අපිට මොකක්ද දෙන්නේ? අපිට ඒ බලය යෙදෙන අපි ඒ බලයෙන් ඉස්සරහට තල්ලු වෙලා යනවා. ඒතර ඔයගොල්ලෝ නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නත් පුළුවන්. පළවෙනි නියමයෙන් කියන්නත් පුළුවන්. ඊට පස්සේ කියනවා අධිවේගී මාර්ගයක ආරම්භයේ සිට එම මාර්ගයේ අවසානය දක්වා එහි වාහනයක් ධාවනය කිරීමට නියම කර ඇති උපරිම ප්‍රවේගයෙන් ධාවනය වූ එනම් වාහනයකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහි දැක්වේ. ඒක හයිවේ එකේ යන්න පුළුවන් උපරිම ප්‍රවේගයෙන් ගියාලු. මෙහිදී අධිවේගී මාර්ගය තිරස් හා සරලය කිය ලෙස උපකල්පනය කර ඇත. ප්‍රස්ථාරය භාවිතයෙන් පහත දී ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ප්‍රස්ථාරය භාවිතයෙන් උත්තර දෙන්නලු. ප්‍රස්ථාරය අඳගමු එන. විස්ථාපන කාල ප්‍රස්ථාරය. තප්පර 1000යි 27000ක් ගිහිල්ලා තියෙනවා. හරි. ඔන්න ඔක තමයි ප්‍රස්ථාරය. ඉතින් අපෙන් අහනවා අධිවේගී මාර්ගයේ දිග කොපමණද? දැන් අපිට කියලා තියෙන මෙයා ආරම්භයේ සිට අවසානය දක්වා ගියා කියලා. ඊට පස්සේ අපෙන් අහනවා ඉතින් අධිවේගී මාර්ගයේ දිග කොපමණද කියලා. දෙයට ඉන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. ඉතින් මෙයාගේ විස්ථාපනය ඔපන දීලා තියෙනවනේ. 27000යි කියලා. ඉතින් උත්තරේ ඒක තමයි. මීටර 27000 උත්තරේ ලියන්න. ඊට පස්සේ අහනවා එම අධිවේගී මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට නියම කර ඇති උපරිම ප්‍රවේගය කොපමණද? දැන් අපිට කිව්වනේ මෙයා යන්නේ උපරිම ප්‍රවේගයෙන් කියලා. දැන් අපෙන් අහන එහෙනම් උපරිම ප්‍රවේගය කීයද කියලා. ඉතින් එහෙනම් ප්‍රවේගය හොයමු. විස්ථාපනය කීයේ 27000යි. කාලය 1000යි. තප්පර. මොකද්ද මේ හයිවේ එකනේ? තප්පරයට මීටර් 27යි. ඊට පස්සේ අපෙන් අහනවා තදින් වර්ෂාව ඇති දිනවල ඒ තුනේ සඳහන් කළ අධිවේගී මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමේදී පවත්වා ඇති උපරිම ප්‍රවේගය තප්පර 15 බව රියදුරන්ට අවවාද කර තිබේ. හරි. දැන් මේ හයිවේ එකේදී දැන් මෙතන තප්පරයට මීටර 17ක් කියන්නේ ලොකු ප්‍රවේගයක්. මේක අපි මේ පැයට කිලෝමීටර වලින් නෙමෙයි දීලා තියෙන්නේ. තප්පරයට මීටර 17ක්. හරි.
සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 60ක වේගෙන් ගියොත් තප්පරයට වැටෙන්නේ මීටර් මට මතක ඇති 17ක් වගේ. පැයට 60න් ගියොත් තප්පරයට 17යි වැටෙන්නේ. දැන් අපිට කියන තදින් වර්ෂාවේදී දිනවල ඉහත සඳහන් කළ අධිවේගී මාර්ගයේ ඔය හයිවේ එකේ වාහනයක් ධාවනය කරනදී පවත්වාගත උපරිම ප්‍රවේගය යන්න පුළුවන් උපරිම දැන් මෙතන 24නේ වහිනකොට 15යි කියලා තියෙනවලු. අපෙන් අහනවා දැන් ඔන්න තදින් වර්ෂාව ඇති විට අධික ප්‍රවේගයෙන් වාහනේ ධාවනය නොකරන ලෙසට රියදුරන්ට අවවාද කිරීමට ප්‍රධාන හේතුව කුමක්ද? ඇක්සිඩන්ට් නවත්තන්න කියලා දන්නවනේ. ඒක ලියන්න වාහනේ ලිස්සා යාම නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීම. ඊට පස්සේ අහනවා B ඉහත ඒහි ඔබේ පිළිතුර විද්‍යාත්මකව පැහැදිලි කරන්න. දැන් මේ උත්තරේ විද්‍යාත්මකව පැහැදිලි කරන්න. ඉතින් වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයකදී මාර්ගය හා වාහනයේ ටයර් අතර ඝර්ෂණය කියන වචනේ තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. වර්ෂාව සහිත කාලගුණ තත්ත්වයකදී මාර්ගය හා වාහනයේ ටයර් අතර ඝර්ෂණ බලය අඩුවන බැවින් අනතුරු සිදුවීම හැකියාව ඇත. හරි. ඒක තමයි උත්තරේට එන්න ඕනේ. දැන් මේ වාහනයේ ටයර් එක අත පාර තියෙනවා. දැන් මේක අතර හොඳ ඝර්ෂණ බලයක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. වැස්සහම මොකද්ද වෙන්නේ? හරි. වැස්සහම මෙන්න මෙතන මේ පාරේ එකක් තමයි පාර ලිස්සනවා. අනිත් එක දිය සීරාවක් තියෙනවා. මේ දිය සීරාව නිසා තමයි ලිස්සන්නේ. දැන් බ්‍රේක් ගැහුවට දැන් ඉස්සෙල්ලා හොඳට පාරේ තදට අහු වෙන පාරනේ අහු වෙන්නේ. දැන් මේ අහු වෙන දිය සීරාව. දිය සීරාව මත ඝර්ෂණ බලය නැහැ. මේක ලිස්සලා යනවා. ඒ එච්චර ඕනේ අරම ලිව්වම ඇති. ඔන්න තදින් වර්ෂාවති දිනක ඉහත 3යි සඳහන් කළ අධිවේගී මාර්ගයේ ආරම්භයේ සිට අවසානය දක්වා ගමන් කළ B නම් වාහනයක චලිතය පහත පරිදි විය. ඔන්න මෙහෙම. එය නිසලතාවයෙන් ආරම්භ කළ පළමු තප්පර 10 තුළදී ඒකාකාර ත්වරණය වී උපරිම වේගය 15 ලෙස ලබා ගන්නා ලදීන් පසු එම ප්‍රවේගයෙන් යම්කිසි කාලයක් ගමන් කර පසු අවසාන තප්පර 10 තුළදී ඒකාකාර ලෙස මන්දනය වී අධිවේගී මාර්ගයේ අවසානයේ නිසලතාවයට පත් විය. මෙම තොරතුරු දැක්වමින් B වාහන චලිතනද ප්‍රවේග කළ ප්‍රස්ථාරය අඳින්නලු. ඉස්සෙල්ලා දෙන ප්‍රවේග කළ ප්‍රස්ථාරය ඒකනේ කියලා තියෙන්නේ. මොකුත් තේරෙන්නේ නැත්නම් ඉස්සෙල් ප්‍රවේග කළ ප්‍රස්ථාරය ඇඳලා ඉන්න. ඕක කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න උඩ බිම් බල ඉන්න තු විභාගයට ගිහිල්ලා ගාන කියවන්න. නිසලතාවයෙන් ආරම්භ කර. මෙතන බිඳුව. හරි ප්‍රවේග කළ ප්‍රස්ථාරය බිඳුවේ කියන්නේ නිසලතාවයෙන් ආරම්භ වෙන්නේ. පළවෙනි තප්පර 10 තුළදී තප්පර 10 මාක් කරගන්න පුළුවන් මේකේ. හරි තප්පර 10. ඒකේ ගිහිල්ලා තියෙනවලු ඒකාකාරයේ ත්වරණය. ඉතින් ළමයි මේක ප්‍රවේග කළ ප්‍රස්ථාරය යන්නේ. හරි. අනුක්‍රමණය ධන වෙන්න ඕන. ඒ වගේම තමයි ඒකාකාරය ධන ඒකාකාර අනුක්‍රමණය. ඔහොම අඳින්න. හරි. ඊට පස්සේ කියලා තියෙනවා උපරිම ප්‍රවේගය 15යිලු. හරි එහෙනම් මෙතන 15යි. හරි. ඔය ටික අඳගත්තා. මේ කියන තින්දි මම කරන්නේ. ඉන්පසු එම ප්‍රවේගයෙන් යම්කිසි කාලයක් ගමන් කර. ඕගොල්ලෝ වගේ තමයි මම මේ කියලා තියෙන දේ කරන්නේ. මම දන්නේ මොකද වෙන්නේ කියලා. යම්කිසි කාලයක් ගමන් කරා. අපි දන්නේ ඒක T එක කියලා කාලයක් කියන්නේ. ඊට පස්සේ අවසාන තප්පර 10 තුල ඒකාකාර ලෙස මන්දනය වී. හරි. තප්පර 10. අවසාන තප්පර 10. ඒකාකාර මන්දනයක් නම් ඒකාකාර ඍණානුක්‍රමණයක් තියෙනවා. හරි. නිසලතාවයට පත් විය. ඉතින් ඔන්න ඕකනේ අඳින්න තියෙන්නේ. දැන් කියලා තියෙන දේ යන්නේ. ඊට පස්සේ කියනවා B වාහනයට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ගත වූ මුළු කාලය සොයන්න. කාලය සොයන්න කියන දැන් අපිට.
කාලය සොයන්න තිබ්බ T1 දන්නවා නන්නේ. T1 හොයාගත්තා නම් කාලය හොයන්න පුළුවන්. T1 දන්නේ නැහැ. අපි දන්නේ අධිවේගී මාර්ගයේ දිග දන්නවා. එතකොට ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්න ගියා නම් හරිනේ. නේද? ත්‍රපීසියමේ වර්ගඵලය. මේක දිගාවේ 27000යි මීටර්. ත්‍රපීසියමේ වර්ගඵලය. මේ ටික T1 මනේ. T1 ධන හරි 10 20යිනේ. 20යි 20ට T1 එකතු වෙන්න ඕන. ඔහොමනේ ඉන්නේ. හරි. ඊට පස්සේ 27000 වැඩි කිරීම 2. ඊට පස්සේ 2යි T1 දාන 20. ඕක සුළු කරන්න. හරි. ඕක සුළු කරලා මේක සුළු කරලා මේ ධන 20 මේකට ඍණ 20 වෙනවා. එන උත්තර දෙකෙන් බෙදන්න. T1 ගන්න පුළුවන්. T1 එන්නේ 1790යි තප්පර. තප්පර 1790ත් අය මේ ඒකාකාර ප්‍රවේගයෙන් ඉහළදී. හරිද? එතකොට දැන් මේ T1 කියන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මොකද්ද? අන්න ඒක හැමතිස්සෙම බලන්න. අපෙන් අහන්නේ චලිතය වී වාහනේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ගත වූ මුළු කාලය. දැන් T1 කියන්නේ මුළු කාලය නෙමෙයිනේ. ඔන්න ඕක පටලවා ගන්න එපා. හරි? ඔය උත්තරය අපගම මුළු කාලය කියලා දාලා ලියන්න එපා. මේ ඉන්නේ T1. එතකොට මුළු කාලේ නම් තව තප්පර 20ක් එකතු වෙන්න එපා. එම නිසා මුළු කාලය. හරි? එත 810නේ. හරි. අර මෙහෙම උත්තරයක් දෙක ගමන් ටක් ගාලා එහෙම එන මොකද අහන දේ පොඩ්ඩක් බලන්න. ආයෙ මොකද්ද කියලාත් බලන්න. ඊට පස්සේ අහනවා B වාහනේ ස්කන්ධය ටොන් 3ක් නම් උපරිම ප්‍රවේගයෙන් ගමන් කළ අවස්ථාවේ ගම්මිතාවය සොයන්න. හරි. ගම්මිතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයනේ. හැමතිස්සෙම කියනවා වගේ. ස්කන්ධය කියනවා 3000 කිලෝග්‍රෑම්. වැඩි කිරීම මේ උපරිම ප්‍රවේගය 15 ms ඍණ එකනේ. හරි. ඊට පස්සේ කියනවා රියදුරන් විසින් වාහන ධාවනය කිරීමේදී ඉදිරිපස පැති කණ්ණාඩි කෙරෙහි සෑම විටම අවධානය යොමු කිරීම රිය අනතුරු වලින් වැළකීම සඳහා වැදගත් වේ. මේ ආලෝකයේ පාලන දාන කොටසක්. වාහන වල පැති කණ්ණාඩි සඳහා භාවිත වෙන දර්පණ වර්ගය. සාමාන්‍ය දෙනෙමින් ළමයි. බලන්න සයිඩ් කණ්ණාඩි උත්තර දර්පණ තියෙන්නේ. ඒ උත්තර දර්පණ වල තියෙන වැදගත්කම් ටික අහන ඊළඟට. පසුපස හොඳින් දර්ශනය වීම. සෑම විටම උඩුකුරු ප්‍රතිබිම්බයක් ලැබීම. නැත්නම් අපිට වාහන යටිකුරු වෙලා යනවා පේන්නේ නැහැනේ. වස්තු දුරට වඩා ප්‍රතිබිම්බ දුර අඩු කර පෙන්වීම. ඒ කියන්නේ වස්තුව ඇත්තටම තියෙනකොට ළඟින් පේනවා. ඒත් අපි බය වෙලා හරි අනතුරු දක්වන්න උත්සාහ කරනවා. ඒතර කාලය ඇති අපට මොකද ඇත්තම වස්තුව තියෙන පිටිපස්සෙන් නිසා. විශාල දර්ශන පත්‍යක් එකවර පෙනීම. රයිට් කන්නේ බලන්න ගොඩක් පිටිපස්ස පේනවනේ. ඒතර උත්තර ටික වන්න ඕන. පසුපස හොඳින් දර්ශනය වීම, සෑම විටම උඩුකුරු ප්‍රතිබිම්බයක් දැකීම, වස්තු දුරට වඩා ප්‍රතිබිම්බ දුර අඩු කර පෙන්වීම, විශාල දර්ශන පතයක් එකවර පෙනීම. ඊට පස්සේ 2019 15 වෙනි MCQ එක
තප්පර 25කදී වස්තුවක චලිතය දී ඇති ප්‍රවේගකාල ප්‍රස්ථාරයෙන් දැක්වේ. වස්තුවේ චලිතය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරි. එකක් ගන්න දෙන්නම්. ප්‍රවේගකාල ප්‍රස්ථාරයක්. මොනවද මේකක් දීලා තියෙන්නේ. හරි. දැන් මේකෙන් අහනවා තප්පර 25කදී මේ ප්‍රවේගකාල ප්‍රස්ථාරය දැක්වේ. නිවැරදි ප්‍රකාශය අහන්නේ වස්තුවේ මන්දනය 2 ms ඍණ 2 වේ. හරි. වස්තුවේ මන්දනය 2 ms ඍණ 2 වේ. බලන්න මේ ප්‍රවේග වෙනස ටග්ගල බලන්න පුළුවන් නේ. හරි. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදන්න. මන්දනයට දාලා කොටස තියෙන මේ ටිකනේ. වස්තුවේ මන්දනයට කතා කරන්න පුළුවන් මෙන්න මේ ටිකනේ. හරි. එතකොට ප්‍රවේග වෙනස කියන්නේ අවසන් ප්‍රවේගය ඍණ ආරම්භක ප්‍රවේගය. ගත වූ කාලය එතන මන්දනය. තරණයනේ. එතකොට මේක එන්නේ ඍණ 2යි ms ඍණ 2. ඒ කියන්නේ ඍණ තරණය කියන්නේ මන්දනය. අනු උත්තරේ පළවෙනි එක තමයි උත්තරේ. හරි. ඒක පළවෙනි උත්තරේ අපි නිකන් බලමු අනිත් ටික. වස්තුවේ විස්ථාපනයේ බිඳුව වේ. වස්තුවේ විස්ථාපනයේ බිඳුව නම් මේ වර්ගඵලයෙන් එන්නේ මොකද්ද? මේ වර්ගඵලයක් තියෙනවනේ. ප්‍රවේගකාල ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් එන්නේ විස්ථාපනය. ඒක වැරදි. වස්තුවේ ත්වරණය 10 ms ඍණ 2 වේ. ඔව් ත්වරණය ගන්න පුළුවන් මේ ටිකටනේ. හරි. ඒක ත්වරණය 10 ms ඍණ 2 වේලු. එතකොට මෙතන ආරම්භ ප්‍රවේගය බිඳුවයි. හරි. අවසාන ප්‍රවේගය 10යි. ත්වරණය එකයි නේද? 1 ms ඍණ 2 ඉන්නේ. ප්‍රවේග වෙනස 10යි කාලයක් තප්පර 10යි. වස්තුව 10 ms ඍණ 1 ප්‍රවේගයෙන් තප්පර 20ක් චලිත වී ඇත. තප්පර 20ක් 10න් චලිත වීම තප්පර 20 අල්ලු. නැහැ මේ. මෙන්න මේ කොටසනේ. තප්පර 10යිනේ. තප්පර 10යි. ඒකනේ ඒකත් වැරදි. ඒතර පළවෙනි එක තමයි උත්තරේ. හරි. චලිතය පාස් පේපර් ටික ඉවරයි. ඔය පාස් පේපර් අනිත් ටිකත් කරන්න. ඔයගොල්ලෝ මේ ටික කරාන් පස්සේ ඊළඟට එන්න පාස් පේපර් අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒක කියන්නේ පාස් පේපර් කරොත් තමයි විභාගයේ අත්දැකීමක් නෙවෙයි. නැත්නම් ඔයගොල්ලෝ විභාගයට ගිහින් තමයි මේ ප්‍රශ්නේ අත්දැකීමක් වෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.